TV1 රැස්විහිදෙන ජීවිතේ අයිබෝන් ඔබට සුබෝදෑසනක් ප්‍රාර්ථනා කරනවා. ඉතින් අද දවසේදීත් සුපුරුදු විදිහට උදේ 10ට අපි ඔබේ නිවහනට ආවා. දැන් අද දවසේ පන්තනා බොහෝ පිරිසක් Tamanගේ සියලු කර්තව්‍යයන් අත්හිටුවා ඉන්න දවසක් බවට පරිවර්තනය වෙලා තියෙනවා. වෘත්තීය සමිති රැසක් අද හර්තාල් ව්‍යාපාරයක නිරත වෙනවා. ඒ අතරවාරයේදී අද උදෑසන මම කාර්යාලයට එන දුටු දර්ශනය රට පුරාම අපට වාර්තා වන දර්ශනය නිවුස් ෆස්ට් වෙත රට පුරාම තෙල් පෝලිම් මේ ඉන්ධන පෝලිම් වල ජනතාව රැඳී සිටින ආකාරය අපිට දකින්නට පුළුවන් දැන් දින කිහිපයක් තිස්සේ. ඒ අතරවාරයේදී මේ පාර්ලිමේන්තුවේදී හෙළි වුණා තෙල් ගන්න තියෙන ඉන්දියාවෙන් ණයට දුන්නු ඩොලර් මිලියන 300 විතරයි කියලා. දැන් මේ තත්ත්වය මත දැන් අද දවස කොයි ආකාරයට ඉදිරියට දිගහැරෙයිද කියන බලාපොරොත්තුව මොකක් වෙයිද කියන සිතුවිල්ල අපි තුල තියෙනවා. දැන් මේ ප්‍රෙෂර් ගෲප් එකක් විදිහට එහෙම නැත්නම් අපි පීඩනයක් සදන පිරිසක් විදිහට අපිට සාධාරණයක් විශේෂයෙන්ම රටට සාධාරණයක් ඉල්ලීම උදෙසානේ මෙවැනි දේවල් සිද්ධ වෙන්නේ කියලා අපි විශ්වාස කරන්නේ. හර්තාල් කරනවා, උද්ඝෝෂණ කරනවා, අරගල කරනවා. මේ සියල්ලම මැද අපි රටේ ඉදිරිය පිළිබඳවත් යම් තාක් දුරකට කල්පනා කරන්නට ඕනේ හැරවුම් ලක්ෂයකට අපි එළඹ තිබෙනවා කියලා අපි කල්පනා කරනවා. අද දවසේදී අපි ටිකක් වැඩිපුර කතා බහ කරමු කොයි ආකාරයෙන්ද අද මේ තියෙන රට හෙට දවසේදී ඉදිරියට ගන්න කියලා. මේකට යම් කිසි ක්‍රමෝපායික සැලසුමක් ඕනේ. මෙන්න මේ වගේ සැලසුම් ඕනේ කියලා අපි කියනවා විතරයිනේ හැම වෙලෙම ඇහෙන්නේ. අපි විවේචන එල්ල කරගන්නවා. මේ පිළිබඳව කතා බහ කරනවා. පාරේදී රටේ තොටේ කවුරු හම්බුණත් දැන් මොකද වෙන්නේ ඊළඟට කියන දේ තමයි අපිට ඇහෙන ඊළඟට මොකද වෙන්නේ කියලා කිව්වට පස්සේ ඒක අපිට ඇහුණට පස්සේ මොකද්ද කරන්න කියන එක ඉදිරිපත් කරන්න කෙනෙක් නැහැනේ. සමහර වෙලාවට ඊයේ පාර්ලිමේන්තුවේදී මේකට අපිට ඊටමත්ම හොඳ උදාහරණයක් දක්වන්නට පුළුවන් වෙනවා. අපි ඉදිරියට කතා බහ කරමු. මම ඊටමත්ම ගෞරවයෙන් අද වැඩසටහනට ආරාධනා කළා පුද්ගලික ඉංජිනේරු සංගමේ සභාපතිතුමන් වෙතුමන්, ඒ වගේම ඉංජිනේරු ක්ෂේත්‍රයේ හසල දැනුමක් තියෙන ඉංජිනේරු ආනන්ද දේවසිංහ මහත්මයා. අයිබෝන්. අයිබෝන්. දැන් මං කිව්වා අද දවසේදී හර්තාල් කියලා. ඇත්තටම කියනවා නම් ඊයේ රාත්‍රියේ පෙරේදා සිටම දිගු ඉන්ධන පෝලිම් රටේම දක්නට තියෙන දවසක්. දවස් කිහිපයක් වට මේ පත් වෙලා තියෙනවා. ඉතින් අපි තවත් තෙල් නැවක් වෙනකන් බලන් ඉන්න ඕනේ මේ සියලු දේවල් කරගන්න. ගෑස් ප්‍රශ්න ගත්තත්, අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ප්‍රශ්න ගත්තත්, ඖෂධ ප්‍රශ්න ගත්තත් මේ හැම දෙෙම එක්කිනෙකට බැඳිලා ගැට ගහිලා මේ විදිහට තියෙනවා. ඉංජිනේරු ආනන්ද දේවසිංහ මහත්මයා. දැන් ඔබේ මතය මොකක්ද අද දවස ගැන? ඔව් සුබෝදෑසනක් මේ උමාය, බොහොම ස්තුතියි මේ අවස්ථාවට ආරාධනා කිරීම ගැන. ඉතින් මම හිතන්නේ අද දවසේ කියන්නේ අපි දැන් ගිය අප්‍රේල් මාසේ 3-4 පටන් අරගෙන අප්‍රේල් 9 වෙනකොට මට මතක ඇටියට ගෝල් ෆේස් එකට අපේ තවුඩ ජනතාව ආවා. අවිලා දිගටම අකණ්ඩව කරගෙන යන වැඩපිළිවෙලේ තවත් එක්තරා සම්දිස්ථානයක් තමයි අද. ඉතින් මේක හර්තාල් එකක් කියලා කියන්නේ ඇත්තටම ජනතාව විරෝධය දක්වනවා සාමකාමීව. අපේ රටේ මීට කලින් දැකපු හර්තාල් වගේ නෙවෙයි මේක බොහොම සාමකාමී වෙයි කියලා මම බලාපොරොත්තු වෙනවා. මොකද අද බොහොම ජනතාව දැනුවත්. තරුණ පිරිස හරිම උගත්. ඉතින් මේ තරුණ නායකත්වයේ දීලා තියෙන කට්ටියත් මේ නිකන් අර ඉස්සර වගේ පිරිසක් නෙවෙයි, බොහොම අධ්‍යාපනයක් තියෙන අපි හොයලා බලපුවම ඒ කට්ටිය හොඳ උගත් රැකියාවල යෙදෙන ඉහළ තනතුරු දරන පුජ්‍යලෝ පිරිසක් තමයි තරුණයෝ විදිහට මේකට ඉදිරිපත් වෙලා ඉන්නේ. ඒ කට්ටිය මම හිතන්නේ සංවිධාන ශක්තිය තුල කණ්ඩායම් වශයෙන් ඉතා හොඳට මෙහෙවන නිසා මේ හර්තාලේ ඉතා සාමකාමීව පැවැත්වුවේ. හැබැයි රජයට ඉතාමත් ප්‍රබල පණිවිඩයක් දෙයි කියලා හිතනවා. හැබැයි අපිට මේක ගැන හිතන්න වෙනවා මේ මාසයක් තුල මේ වෙන වැඩසටහනේ මේ කරන අරගලයේ තුල හැම රටේ හැම කෙනෙක්ම අපි දන්නවා ගිය පාර 2015 ඉඳලත් ඔය වගේ උද්ඝෝෂණ රට පුරා ක්‍රියාත්මක වුණා. අපි පාරේ කොහේ හරි යන වෙලාවකදී වාහනේ යනකොට වාහනේ යන පුජ්‍යලින් බැන ගිය උද්ඝෝෂණ කරුවන්ට. නමුත් අද තත්ත්වය වෙනස් වෙලා තියෙනවා. ඒ කට්ටිය හෝන් එක ගහලා හරි සහයෝගයක් දක්වනවා. ඒ කියන්නේ රටේ සියලුම ජනතාවගේ අවශ්‍යතාවයක් මේක. හැබැයි අපිට ඊයේ පාර්ලිමේන්තුව තුල දැකපු ප්‍රතිඵලය අනුව මේ මාසය තුල කරපු ව්‍යාපාරයේ ප්‍රතිඵලය මොකක්ද කියන එකේ සැකයක් තියෙනවා. තේරුම මොකක්ද කියලා තියෙනවා. ඒ කියන්නේ මොකක්ද මේ කරන එකේ ඵලය? ඵලය කියලා කියන්නේ ඒ වෙනකොටත් 148ක් තාමත් ආණ්ඩුවත් එක්ක ඉන්නවා කියන එක තමයි අවස්ථයක් වශයෙන් අපිට පේන්නේ. අපිට තහවුරුනේ. ඒක කවුරු කොහොම කතා කරත්
එතරදි වෙන්නේ ඕකනම් මේ අරගලයේ එච්චර දුරකට අපි සාර්ථකත්වයක් ලැබුවා. අපි යන්නේ අසාර්ථකයි කියලා. ලොකු සාර්ථකභාවයක් තියෙනවා. මිනිස්සු එකමුතු වුණා, රටේ ජනතාවට දැනුණා, හැම දෙයක්ම තේරුණා. ඒ වුණත් මේ රට වෙනස් කිරීමට බලාපොරොත්තු වෙන ප්‍රධාන මාතෘකාව ගෝටා ගෝ හෝම්. ඒක තුල ඒ කියන්නේ සිස්ටම් එකේ වෙනසක් ඉල්ලනවා. මේ සිස්ටම් එකේ වෙනසක් උනාද කියන එක නැවත බලන්න වෙනවා. ඒ කියන්නේ දේවසිංහ මහත්මයා අවසානයේදී අපිට පාර්ලිමේන්තුවේ තුලින්ම තමයි යම්කිසි විසඳුමක් බලාපොරොත්තු වෙන්නේ නේද? ඒ කියන්නේ අන්තිමට අපි මොන දේ පාරේ කරත් අවසානයේදී අපිට පාර්ලිමේන්තුවේදී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූල වෙලා තමයි යම්කිසි තත්ත්වයක් නිර්මාණය කරගන්න වෙන්නේ. ඉතින් ඒක මේ වෙලාවේදී අවිනිශ්චිත වෙලා තියෙනවා නම් මොකක්ද මේ කරන්න කියලා සමහර වෙලාවට හිතෙනවා. ඔව් ඒක තමයි. ඒ කියන්නේ මෙතනදී මම දකින්නේ මම මීට කලිනුත් වැඩසටහන් කියලා දෙනවා මෙතන වෙලා තියෙන්නේ අරගලයේදී සිටින පිරිසගේ අඩුපාඩුවක් නෙවෙයි. අරගලයේ ඉන්න පිරිස ඒ කට්ටියගේ කාර්යභාරය ඉතා හොඳින් කරනවා. හැබැයි මට පේනවා මේ වෙලාවේදී විද්වත්තු සහ අනිත් සිවිල් සංවිධාන ව්‍යාපාරික ප්‍රජාව මේ කට්ටියගේ වගකීම ඉෂ්ට කරාද කියන එක. ඒ කියන්නේ ඒ කට්ටිය මීට වැඩි එහාට ගිහිල්ලා මේ අරගලයට සම්බන්ධ වෙන්න ඕන ඉතා ඉහළ මට්ටමේ. ඉහළ මට්ටමින් සම්බන්ධ වෙලා මේ බලපෑම ප්‍රෙෂර් එක පාර්ලිමේන්තුව තුල දක්වා ගෙනල්ලා මේක වෙනස් කර ගැනීම සඳහා ඒ කට්ටිය උනන්දු වෙන්න ඕන කියන එක තමයි මගේ අදහස. ඉතින් ඒ අනුව බලනකොට දැන් උදාහරණයක් විදියට අරගලයේ ඉන්නේ පිරිස ගෝටා ගෝ හෝම් කියන එක යටතේ මේ සිස්ටම් චේන්ජ් එකක් ඉල්ලනකොට ඒක ක්‍රියාත්මක කිරීම සඳහා විද්වතුන් එකතු වෙලා වෙනම කණ්ඩායමක් විදියට මේකට බලපෑම් කරලා මේක ජයග්‍රහණය දක්වා ගෙන යාම කළ යුතුයි. එතකොට මේකෙදී අපි හිතමු උදාහරණයක් විදියට මම දැක්කා දැන් දූෂණ ගොඩාක් කට්ටිය සාකච්ඡා කරන දෙයක් තමයි දූෂණ වංචා. දැන් උදාහරණයක් ගත්තොත් අපි කියන විදියට බිලියන 55 ඩොලර් බිලියන 55ක ණය මුදල් තියෙනවා ණය අරන් තියෙනවා. ඒකෙන් අපිට උප්පු වෙලා නැති වුණත් බොහොම ප්‍රකාශ වෙන ආකාරයට ඩොලර් බිලියන 30ක් විතර වෙන රටවල ආයෝජනය වෙලා තියෙනවා කියලා කියන්නේ. හැබැයි මේ වගේ දේවල් ඉතිහාසයේ ගත්තා වෙන රටවලත් සිද්ධ වෙලා තියෙනවා. හැබැයි ඒවා රිකවර් කරගෙන තියෙනවා. ඒකෙදි අපි දන්නවා මෙන්න මේක රිකවර් කර ගැනීම සඳහා අන්තර්ජාතික වශයෙන් සහයෝගය ලබා ගත යුතුයි. උදාහරණයක් විදිහට ස්ටාර් කියලා ආයතනයක් තියෙනවා. ස්ටෝලන් රිකවරි ස්ටෝලන් ඉන්ස්ටිටියුට් කියලා. ඒ ස්ටාර් කියන එක මේවට මැදිහත් වෙලා වෙන රටවල මේවා කරලා තියෙනවා. එතකොට අපේ තාම අන්තර්ජාතික ප්‍රජාව දැනුවත් කිරීම සඳහා ගිහිල්ලා නැහැ. හැබැයි මම දැක්කා ඊයේ හෝ අද උදෑසන එක සංවිධානයක් විසින් සංවිධානයක් මේකට ගිහලා ඒක හොඳ ප්‍රවණතාවයක්. ඒකට අපි ඔක්කොමලා එකතු වෙලා අන්න ඒ වගේ පියවර වලට නොයා අපි ගෝල් පේස් එකේ සහ මේ ඇතුළත අරගල කර සිටීම තුළ ජයග්‍රහණ අත් කර ගැනීම ඉතාම අපහසුයි. ඒ අන්න ඒකයි අපි මතු කළ යුතු කාරණාව. දැන් ඔබතුමා කියන විදිහට දැන් ඇත්තටම අපි හිතනවා දැන් මේ අපි සමාජ මාධ්‍ය ඔස්සේ දකින දර්ශන සහ ප්‍රවෘත්ති මාධ්‍ය ඔස්සේ දකින දර්ශන සහ ඇත්තටම අපි පාරට බැස්සහම යම්කිසි දෙයක් දකිනවා. නමුත් මේක ජාත්‍යන්තරය විසින් පිළිගත යුතු තත්ත්වයක් ඔවුන් වෙත යවිය යුතු තත්ත්වයක් බවට පරිවර්තනය වෙනවා. ඇත්තටම ප්‍රතිඵලයක් ලබා ගන්න නම් අපේ පාර්ලිමේන්තුව ඇතුළෙත් මේ සම්බන්ධයෙන් යම් කිසි දෙයක් සිද්ධ වෙන්නේ නැත්තම් ඉතින් දෙයියනේ මොකද්ද කරන්නේ නේද? ඉතින් එතකොට ඔබතුමියා ඒ සම්බන්ධයෙන් ටිකක් වැඩිපුර මේ පැහැදිලි කිරීමක් කරොත් වටිනවා මේ වෙලාවේ. ඔව් ඇත්තටම මම කියන්නේ අන්න ඒ වගේ සිවිල් සංවිධානවල ස්වේච්ඡා වගකීම ඒක. දැන් අපිට පේනවා විද්වත්තු සිවිල් සංවිධාන ඔක්කොමලා මේ වෙලාවේදී WhatsApp group හදාගෙන එක එකව කරලා මේ අරගලයට සහ හර්තාල් වලට සම්බන්ධ වෙනවා. ඒක හොඳයි. ඒක විය යුතුයි. මොකද මේ හර්තාලයේ සහ මේ අරගලයේ තුල තමයි මේ කට්ටියට බලපෑමක් වෙන්නේ. ඒක කළ යුතුයි. හැබැයි ඒ කට්ටියගේ ප්‍රධාන වගකීම ඒක නෙවෙයි. ඒ කට්ටිය මේ වගේ අර මං කියපු විදිහේ සංවිධානයක් මට මතක විදිහේ චානක කියලා මහත්මයෙක් ඒක කරගෙන යනවා. අපි ඒකට ඇත්තටම සහයෝගය ඔහුට අවශ්‍ය 1 මිලියන් අර සිග්නේචර්ස් ඕනේ වුණා ටික අපි ඒක අරන් දීලා ඒක අපි උනන්දු කරන්න ඕනේ දෙන්න යන්න. මොකද වෙන වෙනම යන්න ඕනේ නැහැ මේ රටක් විදිහට එක ප්‍රශ්නේ. එක්කෙනෙක් ඒ කොටස කරනවා නම් අපි ඒ කට්ටියට උදව් කරන්න ඕන. තව කණ්ඩායමක් ව්‍යවස්ථාව හදනවා නම් අපි ඒ කණ්ඩායමට උදව් කරන්න ඕන. එතකොට මේක දැන් රටේ ප්‍රශ්නයක් නේ. මේක දේශපාලනේ නොකර විධායක විද්වත් සහ මේ සිවිල් සංවිධාන කියන කට්ටිය මේක ස්වේච්ඡාවෙන් එකතු වෙලා මේක කරන්න ඕනේ. එහෙම නැති වුණොත් අර අරගලේ තව මාසයක් දෙකක් කොහොම ඇදීගෙන ගිහිල්ලා මේක කවදා අවසන් වෙයිද කියලා අපිට බලාපොරොත්තු නැති වෙනවා. ඒතකොට මේ ජනතාවත් අධෛර්යයටපත් වෙන්න පුළුවන්. ඒ නිසා අපි කියන්නේ දැන් මේ වෙලාවේදී ඔක්කොම එක තැනකට ඇවිල්ලා මේ ප්‍රශ්නෙට විසඳුම නැත්නම් අපි ඔක්කොගේම බලාපොරොත්තුව මේ සිස්ටම් චේන්ජ් එකනේ. මේ සිස්ටම් චේන්ජ් එක කර ගැනීම සඳහා ගත හැකි සියලුම පියවර ජාත්‍යන්තර මට්ටමින් ගන්න ඕන. ඒ අනාතරදී පාර්ලිමේන්තුව සහ ව්‍යවස්ථාදායක අධිකරණය හරහා කරන්න පුළුවන් මොනවද කියන එකත් අපි බලන්න ඕන. ඒවා ස්වේච්ඡාවෙන් වියත්තු විසින් කළ යුතු දේවල්. ඒ අතරදී ඒ එක්කම කණ්ඩායමක් එකතු වෙලා මේ ගෝටා ගෝ හෝම් කියන සංකල්පයේ concept එක තුල ජයග්‍රහණය ලබනවා කියන්නේ මේකේ සමහර වෙලාවට ජනාධිපතිවරයා ඉවත් වීම. අගමැතිවරයා සහ කැබිනට් එක ඉවත් වීම. ඒ ඉවත් වීමත් එක්කම
අපිට ඕන වෙන්නේ මේ 225න් මේ වැඩේ ගත්තා වුණාට අපි කිසිම කෙනෙක් බලාපොරොත්තු වෙන්නේ මේ 225න් එක්කෙනෙකුට මේක බාර දෙන්න. යාර නැතුව මෙයා ඕන කියලා. නමුත් මේ වෙලාවේදී සිස්ටම් චේන්ජ් එක කර ගැනීම සඳහා අපි දන්න උදාහරණයක් විදිහට ජනාධිපතිවරයාට පාර්ලිමේන්තුව විසිරවන්න බලයක් එන්නේ ලබන මාර්තු මාසේ වගේ වෙනකොට. එතකොට මේ පාර්ලිමේන්තුව දුවනවා. මේ පාර්ලිමේන්තුව යනකොට දැන් ඔබ මුලදී කිව්වා වගේ ඔය ඩීසල් ප්‍රශ්නේ ඒ වගේම ගෑස් ප්‍රශ්න මේ එන්න වැඩි වෙනවා. උග්‍ර වෙනවා. මේ අපි කොහොම අරගල කරත් මේ සියලු දේට අපි එකා වගේ මුහුණ දෙන්න වෙනවා. අපිට ඩීසල් නැතුව හැමෝටම පොලිමේ ඉන්න වෙනවා. ඒක අපි යථාර්ථය. එතකොට මේ ආණ්ඩුව සහ මේ රාජපක්ෂවරු විසින් කියන අක්‍රමිත ආහාර මොනවා හරි නිසා ආණ්ඩුවට වැරදුනාට අපිට මේ අරගලය තුල අපේ දරුවන් බෙහෙත් නැතුව මැරෙන්න දෙන්න බෑ. එතකොට අපිට අපේ ව්‍යාපාර කටයුතු අපේ රැකියාවල් අතහැරලා දාලා ජීවත් වෙන්න විදියක් නැතුව ඉන්න විදියක් නැහැ. එතකොට අපි මේ අරගලය තුල මේ හැමදේම කළමනාකරණය කරගන්න ඕනේ. ඒ නිසා මේකට මම කියන්නේ අපි සියලු දෙනා මැදිහත් වෙන්න ඕනේ. ඉතින් අපි මේ වෙනකොට මේකට යෝජනා කරන දේ තමයි එක පැත්තකින් මේක කාරණා දෙකක් යටතේ බලන්න ඕනේ. එකක් අරගලය සහ වෙනත් ක්‍රියාමාර්ග හරහා මේක ඉක්මනින් සිස්ටම් චේන්ජ් එකකට තල්ලු කිරීම මේ 225. මේ 225 තුලින් ඒක කරව ගන්න පුළුවන්. ඒක කර ගැනීම කරන අතරේ මේ 225 හරහාම මේක කරගත් ඉක්මනින්ම ඊළඟට මේ රට ගොඩ නැගීම එක වන් අවුරුදු නැත්නම් එක අවුරුද්දක සැලැස්මක් ක්‍රමෝපායක සැලැස්මක් මත මේ රට ගෙනියන්න ඕන. ගෙනිහිල්ලා අපිට ලැබෙන ආදායම වියදම හරියට කළමනාකරණය කරලා අනවශ්‍ය වියදම් නොකර අවුරුද්දක් යනතුරු අපිට පීඩාවල් විඳින්න වෙයි. ඇත්තටම කිව්වොත් අපි හැමෝටම අපේ ලයිෆ් ස්ටයිල් එක නැත්නම් ජීවන ක්‍රමය පොඩ්ඩක් වෙනස් කරගන්න වෙයි. වෙනස් කරගෙන හරි මේ අවුරුද්ද හැබැයි අපි සූදානම් සියලු දෙනා ජනතාවම සූදානම් ඒ කැපකිරීම කරන්න ඒකෙන් ප්‍රතිඵලයක් පේන්න තියෙනවා කියලා දැනගත්තා. දැන් වෙලා තියෙන්නේ ආණ්ඩුව විසින් කියන්නේ නැහැ. දැන් මේ වෙනකොට මොකද්ද වෙන දේ? එමනම් එක්ක ඒ කට්ටිය ඉල්ලීමක් කරන්න ඕනේ මේ ඩීසල් සහ ඉන්ධන අර්බුදේ තව ටික දවසක් මේම තියෙනවා අපි සීමා කරලා මේක කරමු අපි ඊට පස්සේ මෙන්න මේ උත්තරේ දෙනවා කියලා. දැන් ණය මුදලක් අරගෙන ඩීසල් පෙට්‍රල් ගෙනල්ලා මේ කට්ටිය උත්සාහ කරන්නේ මේ රජයේ තියෙන අර කම්පැනියක් වුණත් කෑෂ් ෆ්ලෝ එක කියලා තියෙනවනේ. මේ කෑෂ් ෆ්ලෝ එක කළමනාකරණය කෑෂ් ෆ්ලෝ එක මැනේජ් කරගන්න. ඒ කියන්නේ එන්න යන එක කරලා account එකේ යම් ඒක නෙවෙයි විසඳුම. සත්‍ය විසඳුම වෙන්න ඕනේ මේකේ ප්‍රශ්නේ. අපිට තියෙන අර මීතොට මුල්ල කුණු කන්ද වගේ ලොකු ණය කන්දක්. මේ ණය කන්ද විසඳගෙන මේකට ස්ථිර විසඳුමක් එන්න ඕනේ ඔමාය. අපිට පේන්න ඕනේ මෙයාලා යන්නේ හරි ගමනේ. දැන් ට්‍රැක් එකට වැටිලා මේ ට්‍රැක් එක දිගේ යනවා. මේකේ මාස 3කින් මෙන්න මේ වගේ දෙයක් ඇචිව් වෙනවා. 6කින් මෙහෙම වෙනවා. එහෙම දැක්කොත් අපි ඉවසන්න සූදානම්නේ. දැන් වෙලා තියෙන හිම දෙයක් පේන්නේ නැහැ. දැන් මේ කට්ටිය හැමෝම දැන් ඊයේ සිද්ධිය ගුණත් පේන්නේ පාර්ලිමේන්තුව තියෙන වෙනම සටහන. ජනතාව බලය ලබා ගැනීම සහ තමන්ගේ තැන ස්ථාවර කර ගැනීමේ වෙනත් මොකද්ද සටනක් ඔවුන් නිරත වෙනවා. ජනතාව මේ පැත්තෙන් වෙන සටනක නිරත වෙනවා. කාටවත් මේ දැන් අද ඊයේ පෙරේද වෙනකොට මම හිතන්නේ දවස් 3කට විතර පස්සේ තමයි ඉන්ධන හල් වලට ඉන්ධන ලැබෙන්න ගත්තේ. දැන් අද වෙනකොට හැමතැනම ඉන්ධන පොලි. මේක දැන් අවුරුද්දට කලින් ඉඳන්ම තිබුණ එකක්. තාමත් ඒ ප්‍රශ්නේ එහෙමමයි. අවම වශයෙන් මේ කට්ටියට තාම එකම ප්‍රශ්නයක්වත් දැන් විසඳුවා කියන්න විසඳලා නැහැ. ඉතින් එහෙමනම් ඉදිරියටත් ඕක තමයි. එහෙනම් මේ යන ක්‍රමය තුල විසඳුමක් නැති බව අපිට පැහැදිලි. හැබැයි අපි දැනගන්න ඕන මොකද්ද විසඳුම කියලා විසඳුමත් එක්ක යන්න. හැබැයි අරගලයේ නැවැත්වීම තුලින් මේක කරන්න බෑ. අරගලයත් කළමනාකරණය කරගෙන ඒ විදිහට මේ යන අතරේදී අපි මේකට ඉක්මනින් මොකද මේ ජනතාව අප්‍රේල් 9 වෙනිදා ගෝල් පේස් එකට ආවේ කට්ටිය හැමදාම මෙතන ඉන්න නෙමෙයි මට පේන විදිහට තව ටික දවසක් ගියොත් අපේ සමහර සංවිධාන ඇවිල්ලා ගෝල් පේස් එකේ ස්ථිර නිවාස හදලා දෙයි මේ කට්ටියට ඉන්න. ඒක නෙවෙයිනේ අද ඕනේ. මේ මිනිස්සුත් කැමති ඉක්මනට මේක ඉවර කරලා ගෙවල් වලට ගිහලා යථා තත්ත්වයට එන්න. එවනම් අපි කළ යුත්තේ මේක ක්‍රියාමාර්ග දැඩි ක්‍රියාමාර්ග වලට ගිහිල්ලා ඒ අතරින් මේක විසඳුමක් කරා තල්ලු කිරීම. ඒතකොට පාර්ලිමේන්තුව තුල ඉතින කණ්ඩායම මේ විසඳුම හොයන්නේ නැහැ. උන් කැමති මේ මෙවැනි දේවල් සිද්ධ වෙනවට. ඒතකොට කාලය ගත වෙනවා. කාලය ගත කරලා කාලය තුල ප්‍රශ්න විසඳයි කියලා ඉන්නේ. ඉතින් මේක මෙහෙම වෙන්න නොදී අපි මේකට විසඳුමක් හොයන්න ඕන. මේ වෙනකොට මාය අපි කතා කර ඉන්නවට එහා ගිහිල්ලා අපි විසඳුම් මාලාවක් මේ වෙනකොට ඉදිරිපත් කරමින් ඒක ක්‍රියාත්මක කරමින් ඉන්නවා. දැන් ඔබතුමන්ලා මේ පුද්ගලික ඉංජිනේරු සංගමය විදිහටද මේ විසඳුම් මාලාවට එන්නේ නැත්නම් වෙනත් සංවිධානයක්? අපි ඇත්තටම පුද්ගලික ඉංජිනේරු සංගමයට අමතරව අපි වෙනම සිවිල් සංවිධානයක් විදිහට පිරිපුන් සංවිධානය කියලා එකක් හදලා තියෙනවා. ඒකෙනුත් එහා ගිහිල්ලා සිවිල් සංවිධාන විශාල ප්‍රමාණයක් එකතු කරලා අපි අලුත් මාවත කියලා වැඩසටහනක් ඉදිරිපත් කරලා තියෙනවා. ඒතකොට මේ අලුත් මාවත කියන්නේ මේ රටට අලුත් මාවතක් ඕන. ඒ අලුත් මාවතට අපි කිසිම දේශපාලන හෝ වෙන මතිමතාන්තර නැතුව එකතු වෙන උදාහරණයක් විදිහට ගත්තාම මේ ඔමාය දැන් අපේ රටේ එක එක තැන්වල එක එක්කෙනා සාකච්ඡා කරනවා. හරියට අත වෙන තැනක දකුණු අත.
වම් අත වෙන තැනක. ඇහැ වෙන තැනක. කන ඒ විදිහට සාකච්ඡා. උදාහරණයක් විදිහට එක්කෙනෙක් ව්‍යවස්ථාව ගැන සාකච්ඡා කරනවා. තව එක්කෙනෙක් දූෂණ අල්ලස් ගැන කතා කරනවා. තව එක්කෙනෙක් ආර්ථික ප්‍රශ්න ගැන කතා කරනවා. හැබැයි මේ ප්‍රශ්නෙට සමස්තයක් දකින්න ඕන. සමස්ත විසඳුමක් විදිහට අපි එළියට දෙන්න ඕන මොකද්ද මේ සැලැස්ම. ඒක තුල ව්‍යවස්ථාවක ඇල්ලක් තියෙනවා, ආර්ථිකෙත් තියෙනවා, දේශපාලනෙත් තියෙනවා, ඔක්කොම තියෙන මේ සමස්තය දකින්නේ නැතුව මේ ප්‍රශ්නේ විසඳන්න අමාරුයි. ඒ නිසා අපි කියන්නේ මේකට සමස්ත ලෙස ක්‍රමෝපායක සැලැස්මක් අපි කියනවා ස්ට්‍රැටජික් ප්ලෑන් කියලා. මේක මේ සංස්කෘතියේ නැති දෙයක්. අපි කතා කරලා තියෙන හැමදාම මැනිෆෙස්ටෝස්. දේශපාලන පක්ෂ ඇවිල්ලා මැතිවරණ ප්‍රකාශ ඉදිරිපත් කරනවා. ඒ ප්‍රකාශ හොඳයි. ඒක තමයි අවුට්පුට් එක. අවුට්පුට් එක කතා කරනකොට එකට ළඟ තියෙන්න ඕනේ අවුට්පුට් එක ගන්න ක්‍රියාවලිය. ඒ ක්‍රියාවලිය තමයි ස්ට්‍රැටජික් ප්ලෑන් එක කියන්නේ. ඒතකොට ස්ට්‍රැටජික් ප්ලෑන් කියලා කියන්නේ රටක ඉතා විශාල ප්‍රකාශනයක්. ඒක හදාගත්තොත් මේ රට හදන්න පුළුවන්. ඉතින් අපි දැන් මේ වෙනකොට ඒක හදමින් පවතිනවා. ඒ කියන්නේ ඒක වසර 25ක කාලයක් සදා ස්ට්‍රැටජික් ප්ලෑන් එකක් හදමින් අපි හිටියා. අපි මුලදීම පටන් අරගෙන ඒක දැන් වැඩ කටයුතු අවසන් වෙමින් අගෝස්තු මාසයේ ස්ට්‍රැටජික් ප්ලෑන් කරට එලි කරන්න බලාපොරොත්තු වෙනවා. හැබැයි මේ අර්බුදකාලී අවස්ථාව නිසා අපි තීරණය කරා ඒ ලොන්ග් ටර්ම් ස්ට්‍රැටජික් ප්ලෑන් එකෙන් කොටසක් එළියට අරගෙන වන් අවුරුදු ප්ලෑන් එකක්. නැත්නම් වන් ඉයර් ප්ලෑන් එකක්. එක් අවුරුදු ක්‍රමෝපායක සැලැස්මක් හදලා අපි හිතමු දැන් මැයි මාසේ දැන් අද 7 වෙනිදා 6 වෙනිදා. එතකොට මැයි මාසේ 10 වෙනිදා ඉඳලා පටන් ගන්නවා නම් මැයි 10 ඉඳලා ඊළඟ මැයි 9 වෙනකම් ක්‍රමෝපායක සැලැස්මක් හදලා මේ රට දුවනවා. එතකොට පේනවා මේක යන්නේ මෙන්න මේ විදිහට. සැලැස්ම තුල සියලුම අංශ ආමන්ත්‍රණය වෙනවා. ඒ ආමන්ත්‍රණය වෙලා අත්‍යවශ්‍ය ව්‍යවස්ථාවේ වෙනස්කම් ඒව සිද්ධ කරන්න ඕන. ඔය දූෂණ විරෝධී ඒවා අපිට ලංකාවට ඒවා ගේන්න ඕන නම් ඒ කටයුතු කරන්න ඕන. එතකොට මේකේ ආර්ථික වැඩපිළිවෙල මෙන්ම සමාජ වැඩපිළිවෙලත් වගේම දේශපාලන වැඩපිළිවෙල ඊළඟට කොහොමද මේකේ බලය ඊළඟට දීර්ඝකාලීන කටයුතු සඳහා ගෙනියන්නේ. රටේ දැවෙන ප්‍රශ්න ටික අන්නේ ආර්ථික සැලැස්ම සමග සමාජ දේශපාලන සැලැස්ම එකතු කරගත් එක අවුරුද්දක සැලැස්මක් අපි හදලා ඒක දැන් රටට ඉදිරිපත් කරලා අරගලේ ඉන්නේ ජනතාවත් දැනුවත් කරගෙන මේක අපි ක්‍රියාත්මක කරමු කියන තැනට එන්න තමයි උත්සාහ කරන්නේ. මොකද හේතුව මේ අරගලේ ජයග්‍රහණය තියෙන්නේ එතන. අරගලේ ගෝටගෝ හෝම් කියන තනි මේ පාටේ එළියට ආවට ඒක ඇතුලේ තියෙනවා සිස්ටම් චේන්ජ් එකක්. මේ සිස්ටම් චේන්ජ් එක කියන එකත් අපේ ජනතාව තාම හරියට තේරුම් අරගෙන නැහැ. අපේ ජනතාව හිතනවා සිස්ටම් චේන්ජ් එකක් කියලා කියන්නේ මේ හොඳ මිනිස්සු පාර්ලිමේන්තුවට එන එක. එහෙම නැත්නම් මේ මොනවා හරි මේ ණය ටිකක් අරගෙන මූල්‍ය අරමුදලේ ණය අරගෙන මේක කලමනා. ඒක නෙවෙයි සිස්ටම් චේන්ජ් එක කියන්නේ. සිස්ටම් එකේ වෙනසක් වෙනවා කියලා කියන්නේ ආකල්පවල ඉඳලා මේ ආර්ථික ක්‍රමවේදයේ ඒ සියලුම අපේ හිතමු කවුරු හරි පුජ්‍යලෙක් පළවෙනි අවුරුද්ද කියලා නවත්තන තැන ඉඳලා ඊළඟට යන්න පුළුවන් විදිහේ සැලැස්මක් තියෙනවා. අන්නේ සැලැස්ම හදාගත්තේ නැහැ කියලායි අපි හිතන්නේ. ඉතින් මේක දැන් අපි මේකට සියලුම විද්වතුන් විශ්වවිද්‍යාල ආචාර්යවරු මහාචාර්යවරු සහ ව්‍යාපාරික ප්‍රජාව සිවිල් සංවිධාන සිවිල් ක්‍රියාකාරීන්ට ආරාධනා කරලා අපි දැන් හදලා තියෙන කන්සෙප්ට් පේපර් එක සාකච්ඡාවට බඳුන් කරලා ඒක වර්ධනය කරනවා. වර්ධනය කළා අඩුපාඩු සකස් කළා. මොකද මේක අපේ රටේ දැකපු දෙයක් තමයි ආණ්ඩු පක්ෂයක් වේවා විපක්ෂයක් වේවා පාර්ලිමේන්තුවේ කවුරු හරි වේවා මෙතනදී කවුරු හරි දෙයක් යෝජනාවක් ඉදිරිපත් කරපුවාම ඒකේ හරය ගන්නවට වැඩිය තියෙන්නේ ඒක විරුද්ධ වෙන්න කැලලක් හොයාගෙන විරුද්ධ වෙන එක. ඒ නිසා අපි බලන්නේ දැන් සිවිල් සංවිධානයක් විතර මේක දේශපාලනයක් නැහැනේ. ඒකට හරි දේ එකයි තියෙන්නේ ලෝකේ. ඒ හරි දේට ඔක්කොමලා එකඟ නම් ලංකාවේ හතර වටින්ම කතා කළ යුත්තේ හරි දේ ගැන. හරි දේ ගැන කතා කරලා සියලු දෙනාම එකා වගේ නැකී හිටිනවා නම් කරන්න බැරි දෙයක් නැහැ. ඉස්සලා අපි කරන්න ඕනේ හැමෝටම එකඟ විය හැකි යෝජනාව හදා ගන්න ඕනේ. ඉතින් මේක අරගලයට විරුද්ධව යෑමක් හරි අරගලයේ මේකක් කියමනේ අපි අරගලයට සහයෝගය දෙනවා ඔක්කොම එකතු කරලා සොලියුෂන් එක. මේව නැත්තම් දැන් මාසයක් ගියා වගේ තව මාසයක් ගිහලා ජූනි මාසෙත් අපිට මේ අරගලයේ මෙහෙම්ම යනවා දැක්කොත් කිසිම ප්‍රතිඵලයක් නැතුව ඒක ලොකු අසාධාරණයක් ඒ අරගලේ කරන කට්ටියට. නිසා අපි ඊට වෙඩි හර ගිහිල්ලා මේ වැඩපිළිවෙල ගේන්න ඕන. ගෙනල්ලා විසඳුම් කියනවා සමහර තියෙනවා ජයග්‍රහණයේ අවසාන ජයග්‍රහණයේ ගෝටගෝ හෝම්. අතරමැදි මයිල්ස්ටෝන් තියෙනවා සතපුම් කණු. ඒ ජයග්‍රහණ අපි අත් කරමින් යන්න ඕන. ඉතින් අපි ඒ නිසා මේකට යම්කිසි යෝජනාවලියක් ඉදිරිපත් කරනවා. ඒක ගැන ඔමායා ඉදිරියේදී මගෙන් ප්‍රශ්න කරොත් මම තවදුරටත් ඒ ගැන ඉදිරිපත් කරනවා. අපි දැම්ම ප්‍රශ්න කරමු. ඕකද සැලැස්ම ගැන අපි කතා කරපු නිසා. දැන් මේ සැලැස්ම හදන්න මුල් වුණු පිරිස් ගැන ඔබ සඳහන් කළා. ඔවුන් පිළිබඳව තව ටිකක් විස්තර කළොත් කොයි වගේ පිරිස්ද මේ සැලැස්මට එකතු වුණේ කියන එක. ඔව් ඇත්තටම අපේ මහාචාර්යවරු පිරිසක් ඉන්නවා. මහාචාර්යවරු විශ්වවිද්‍යාල කීපයක මහාචාර්යවරු ඒ මහාචාර්යවරු ආර්ථික විද්‍යාව සම්බන්ධයෙන් ප්‍රභූ. ඒ කට්ටිය ප්‍රවීණයෝ. ඒ කට්ටිය විශේෂඥයෝ.
ඒ වගේම ස්ට්‍රැටජික් ප්ලෑන් නැත්නම් මේ ක්‍රමෝපායක සැලසුම් පිළිබඳව විශේෂඥයෝ අපි මේ මහාචාර්යවරුන්ගේ නම් ඉදිරියේදී ඉදිරිපත් කරනවා ඒ ප්‍රකාශනයත් එක්කම ඒ වගේම විවිධ සමාජයේ විවිධ තලවල ක්‍රියාකාරීන් උදාහරණයක් විදිහට මේ සැලසුම් හදනකොට අපි ගොවි මාතෘත් සම්බන්ධ කරගන්නවා. අනිවාර්යයෙන්. ඔව් ඒ කියන්නේ අපි ඒ කට්ටියත් එකතු කරලා සාකච්ඡා කරලා රට පුරා තියෙන දිස්ත්‍රික් කමිටු හරහා අදහස් යෝජනා ගත්තා. අරගෙන දැන් හදලා තියෙන මේ concept එකේ සෑහෙන දුරට අපි ආවරණය වෙලා තියෙනවා. හැබැයි අපි හිතන්නේ නැහැ ඒක 100% ඉවරයි කියලා. මොකද හේතුව තව නොදන්න කට්ටිය ඉන්නවා. මේ සියලු දෙනා ඇවිල්ලා මේකට එකඟ වෙන්න ඕනේ. ඒ කට්ටියට කියන්න ඕනේ මේ සැලසුමේ මෙහෙම කරොත් හොඳයි. මොකද දැන් ඔබතුමීලා වුණත් මේක තුල මම දැකලා තියෙන අපි ඉතිහාසය ගත්තාම රූපවාහිනී නාලිකා විශාල ප්‍රමාණයක වැඩසටහන් විශාල ප්‍රමාණයක් තියෙනවා. හැමදාම විද්වතු වෙනවා. කතා කරනවා යනවා. අවකාශයට මුදා හරිනවා. කවුරුත් ඒ සම්බන්ධයෙන් ග්‍රහණය කර ගැනීමක් වෙන්නේ නැහැ බොහෝ වෙලාවට. ඔව් ඉතින් ගොඩාක් කට්ටිය අපේ විද්වත්තුයි ඒ පිළිබඳ ඉන්නේ විශේෂඥයෝ හිතනවා මේ වගේ වැඩසටහනකදී ඇවිල්ලා සාකච්ඡාවක් කරලා මේක කිව්වහම මේ අපේ රටේ ඉන්නේ ඇමතිවරු නැත්නම් ලේකම්වරු ඊළඟ දවසේ ඔහුට කතා කරලා ගෙනල්ලා කමිටුවක් පිටවල මේ වැඩේ කරයි කියලා. එහෙම වෙන්නේ නැහැ ඔබාය. ඒක එතනින් ඉවරයි. ඒ කට්ටිය උදේ නැගලා ඒ කට්ටියට වැඩ තියෙනවා. ඉතින් එමනම් කරන්න ඕනේ මේ කතා කරන කට්ටිය මම ඔබතුමීලාගෙනුත් ඉල්ලීමක් කරනවා මේ ඔක්කොම එකතු කරන්න. මේ වැඩසටහනට එකතු කරලා ඔක්කොම විශේෂඥ දැනුමක් තියෙන පිරිස අපිට වැඩි දැනුම් තියෙන කට්ටිය මෙතෙන්ට එනවා. හැබැයි මේ කට්ටිය එකතු වෙලා මේක ගන්න ඕන පොතකට, කොලයකට අරගෙන මේක ක්‍රියාත්මක කරන තලයට ගේන්න ඕනේ. එහෙම නැත්නම් හැමදාම කතා පෙට්ටි විතරයි. අපි සමහර සාකච්ඡා වලට ගිහලා තියෙනවා Zoom meeting, room meeting, table meeting හැම එකේදීම සමහර කට්ටිය ඉඳගත්තාම ඒක කියවනවා කතන්දර ගොඩාක්. ඒ කට්ටියගේ ජීවිත කාලේ තිබ්බේ සියලුම අත්දැකීම්. ඒ උනට ඒ කට්ටිය රාජ්‍ය සේවයේ අවුරුදු 25 30 ඉඳලා තියෙනවා. හැබැයි ඒ කට්ටිය ඒක ක්‍රියාත්මක කරන්න උත්සාහයක් ගත්තද? තමන්ගේ හැකියාවෙන් තමන්ගේ ඉන්න පිරිස එක්ක මොකද්ද කරන්න ගත්තේ? ඒ කතාව විතරක් සීබා වෙලා. ඉතින් අදත් මේ කතාව වලින් මේක ගොඩ යන්න බෑ. මේ ඔක්කොම මෙතෙන්ට එකතු වෙලා එක වැඩපිළිවෙලකට මේකේ නායකයෝ ඕනේ නැහැ. නායකත්වයේ කියන එක ඔමාය මතු වෙන්න ඕන. ඒක තමන්ගේ හැකියාවෙන් දක්ෂතාවයෙන් වැඩපිළිවෙලෙන් නායකයෝ මතු වෙනවා. මේක ක්‍රියාත්මක වෙලා කිසි දේශපාලන නායකත්වයට එන්න කෙනෙක් බලාපොරොත්තු වෙනවනේ ඔහු ඒ මතුවේ. නමුත් මේ වෙලාවේ ප්‍රශ්නෙට උත්තරේ වෙන්නේ වැඩපිළිවෙල. සිස්ටම් චේන්ජ් එකක් කියලා කියනවා නම් ඒ කියන එකේම තේරුම දැන් පවතින ක්‍රමවේදය. සිස්ටම් එක හොඳ නැහැ. චේන්ජ් කරන්න ඕනේ. නේද? මාරු කරන්න ඕනේ මොකද්ද? සිස්ටම් එකකට. මේ සිස්ටම් එකේ ඉඳලා මේ සිස්ටම් එකට යන්න ඕන. එhmenan කෝ ඒ සිස්ටම් එක? ඔක තමයි ප්‍රශ්නේ. ඔක තමයි ප්‍රශ්නේ. දැන් ඔය අනිත් එක මේ දැන් අපි නිරන්තරයෙන්ම කතා කරන අපේ රටට කිසිම ප්‍රතිපත්තියක් නැහැයි කියන කතන්දර නැද ප්‍රතිපත්ති සැලසුම් තියෙනවා කියලා කියනවා. මේ තියෙන ප්‍රතිපත්ති සැලසුම් නිසි ආකාරයෙන් ක්‍රියාත්මක කරගන්න, කළමනාකරණය කරගන්න අපේ රටේ තීන්දුව తీරන ගන්න උදවියට තියෙන නොහැකියාවයි තියෙන මේ ප්‍රශ්න කියලාත් කියනවා. දැන් ඔවැනි සැලසුම් ඒ වගේම කාලෙන් කාලෙට එනවනේ දේවසිංහ මහත්මයා. ඒ කාලෙන් කාලෙට ඒ වගේ දේවල් ඉස්මතු වෙනවා. හැබැයි ඒවා ආව වගේම වේගින් නැති වෙන ආකාරයක් අපිට දකින්නට පුළුවන් සමහර වෙලාවට. දැන් මේකත් ඒ වගේ දෙයක් වෙයිද කියලා සමහර වෙලාවට ප්‍රශ්නයක් මතුවෙනවා. දැන් මේක පිළිගන්න පිරිසකුත් ඉන්න ඕනේනේ. එලි දැක්වීම අපි හරියට දකිනවා. ඊට පස්සේ මේක පිළිගන්න පිරිසකුත් අවශ්‍යයි. ඒ සම්බන්ධයෙන් මොන වගේ විශ්වාසයක්ද තියෙන්නේ? මම හිතන්නේ ඒක ටිකක් හිතා බලන්න ඕන තැනක් කියලා. අනිවාර්යෙන්. ඔව්. එතකොට අර ඔමයා කිව්වා වගේ ප්‍රතිපත්ති කියන එකත් එක පක්ෂයෙන් පක්ෂයට සහ දේශපාලන කණ්ඩායම් ගන්න ප්‍රතිපත්තියක් ජාතික ප්‍රතිපත්තිය කියවම අපේ උදාහරණයක් විදියට. අපි දැන් යන්නේ විවෘත ආර්ථික ප්‍රතිපත්තිය. ඒතකොට විවෘත ආර්ථිකයේ ඒක තමයි ප්‍රතිපත්තිය. ඒතකොට ඒකෙත් එහා ගිහිල්ලා ඩීටේල් එකක් තමයි ක්‍රමෝපායක සැලසුම. ඒතකොට ඔබ කිව්වා වගේ දැන් මේ වගේ වැඩසටහන් තැන් වල ආරම්භ වෙනවා. මම මේ සාකච්ඡා කරන වෙලාවේ මම දැනුවත්වම කණ්ඩායම් ගොඩාක් දැන් අද හෙට අනිද්දා දිගටම මේ වැඩසටහන් සාකච්ඡා කරනවා. හැබැයි මම ඒ සියල්ලන්ගෙන් අහන්නේ මේ වැඩසටහන් සාකච්ඡා කර ඉඳීම තුල අපි තවත් ඈත් වෙනවා. අපි දැන් වැඩසටහන මේක ඔබ කිව්වා වගේ අපි මේක නවත්තන්නේ නැහැ. අපි දැන් මාස 6කට විතර කලින් තමයි මේ වැඩසටහන පටන් ගත්තේ. මේ අරගලෙන්නත් කලින්. හැබැයි අපි හිතුවේ දීර්ඝකාලීන සැලැස්ම හදන්න. අපි හිතුවා මේ පවතින රජය මොන විදියෙන් හරි 2024 වෙනකම් මේක දුවා. අපි දන්නවා මේක කඩා වැටෙනවා කියලා. හැබැයි අපි හිතුවේ මේ වගේ හිතා හදිස්සියේ කඩා වැටෙයි කියලා. ඉතින් අපි මේ ආර්ථික සැලසුම හදමින් පැමිණියේ. ඒකේ අපි මැද ඉන්නදී තමයි මේ හදිසි අවස්ථාව ආවේ. දැන් ඒකට මේ වැඩ පිළිවෙලට අපි මීට මාසයකට විතර උඩදී අපි මේකට සම්බන්ධ වෙනවා. කියන්නේ අපිට පොඩි බාධා කිරීමක් කරන්න ආනන්ද දේවසිංහ මහත්මයා ඕකට මේ ආර්ථික ක්‍රමෝපායික සැලැස්මක් කියලාද අපිට නම් කරන්න සිද්ධ වෙන්නේ මේ සැලැස්ම. ඔව් ඇත්තටම මේක ක්‍රමෝපායික සැලැස්ම තුළ ප්‍රධාන වශයෙන් ආර්ථිකයේ දැන් තියෙන ප්‍රශ්න ආර්ථික ප්‍රශ්නේ. ඒ ආර්ථිකයේ තුල ඉතුරු අපි හිතමු ඒ සැලැස්ම තුල අපි මේ රටේ ක්‍රම තුනක් මම ඔබ අහපු එක එතනින්ම පටන් ගන්නම්කෝ එමනම් පළවෙනි එක තමයි අපි හිතනවා මේක සැලැස්ම තුල තියෙන්න ඕන කොටස් තුනක්. එකක් ආර්ථිකය. අනිත් එක තමයි මේ රටේ ව්‍යවස්ථාව. අනිත් එක තමයි පරිපාලන රටාව. මේ තුන ඒකරාශී විච්ච ක්‍රමයක් තුල තමයි මේකට විසඳුම තියෙන්නේ. එතකොට අපි
ආර්ථික සැලැස්ම අනිවාර්යයෙන්ම කොහොමද අපි ආර්ථිකය හදන්නේ කියන එක සැලැස්ම තිබිය යුතුමයි. දෙවැනි එක මේ ආර්ථික සැලැස්ම ක්‍රියාත්මක කරවීම සඳහා රටේ ව්‍යවස්ථාව ඒකට උදව් වෙන්න ඕන. ව්‍යවස්ථාව වෙන දෙයක් කියද්දී ආර්ථිකය වෙන ගමනක් ගියොත් මේක කරන්න බෑ. මේක එක ඉන්ටර්ලිනේට් වෙන්න ඕන. එතකොට ආර්ථික සැලැස්මට අනුකූල වෙන විදිහට ව්‍යවස්ථාව වෙනස් වෙන. උදාහරණයක් විදිහට ඔය දැන් ඉදිරිපත් වෙලා තියෙන മന്ത്രിවරුන්ගේ ඇමතිවරුන්ගේ බලතල ඒකටේද වරප්‍රසාද අඩු වෙලා ඒකට අර දූෂණ වංචා වලට යන්න තියෙන වැඩ වෙනස් වෙන විදිහේ ව්‍යවස්ථා සංශෝධනයක් එනවා කියන එක මේ ආර්ථික වැඩ පිළිවෙලට ඕන. එහෙම නැත්නම් පුජ්‍යලිකාංශයේ වේවා විදේශ රටවල ඉන්න ව්‍යවසායකයෝ නැත්නම් ඉන්වෙස්ටර්ස්ලා මෙහෙට ඉන්වෙස්ට් කරන්නේ නැහැ. එතකොට මේ ආර්ථික සැලැස්මත් එක්ක ව්‍යවස්ථාවේ වෙනස්කම් සිදු විය යුතුයි. ඒකම කළමනාකරන පද්ධතිය මේ ආර්ථික සැලැස්ම සහ මේ ව්‍යවස්ථාදායක වෙනස් වීම වලට අදාළ වෙන විදිහේ කළමනාකරන පද්ධතියක් අමාත්‍යාංශ අපි සිස්ටම් එකේ මට මෙතන පෙන්න ගන්න විදියක් නැහැ අපි හදලා තියෙනවා පිෂ්බෝන් ඩයග්‍රෑම් එකක්. ඒකේ අපි ඇචීව් කරන්න තියෙන තැනයි ඉන්න තැනයි අතර තියෙනවා අපි ලොකු පිෂ්බෝන් එකක්. ඒක තුල අපි වෙන් කරන මේ වැඩපිළිවෙලට අවශ්‍ය කරන අමාත්‍යාංශ මොනවද කියන එක. ඒක තමයි විද්‍යාත්මක ක්‍රමයට අමාත්‍යාංශපත් කරනවා කියන එකේ තේරුම. එතකොට ඒ විද්‍යාත්මක ක්‍රමයට අමාත්‍යාංශපත් කරලා අපේ රටේ තියෙනවා ආයතන විශාල ප්‍රමාණයක්. සමහර ආයතනවල අමාත්‍යාංශයක් යටතේ තියෙන ආයතන දෙකක් දන්නේ නැහැ ඒ දෙගොල්ලෝ අතර තියෙන සම්බන්ධය. සමහර ඒවා අනවශ්‍ය ආයතන. එතකොට මෙන්න මේ කළමනාකරන සැකස්මයි ව්‍යවස්ථාවේ වෙනස්කම් ආර්ථික සැලසුම් මේ තුනම එකතු කරලා හදාගත්තු ක්‍රමයකට තමයි ක්‍රමෝපායක සැලැස්මක් විය යුත්තේ. ඉතින් අන්නේ ක්‍රමෝපායක සැලැස්ම තුළ මේ ක්‍රමවේද සියල්ල වෙනස් කරමින් වර්ධනය කරලා අපි මේක ඉදිරියට ගෙනියන වැඩපිළිවෙලක් තියෙනවා. ඉතින් ඒ නිසා ක්‍රමෝපායක සැලැස්ම හැදීම තුළ අපිට කියන්න බෑ මේක ආර්ථික විතරක් කියන්නත් බෑ, දේශපාලන කියන්නත් බෑ, මේක ව්‍යවස්ථා වෙනස් කිරීම විතරක් කියන්නත් බෑ. මේ සියල්ලම එකතු කරගත් ਸਰව සම්පූර්ණ සැලැස්මක් තමයි ක්‍රමෝපායක සැලැස්මක් කියන්නේ. අන්න ඒක අවුරුද්දක කාලයක් සදා අපි දැනට හදමින් පවතිනවා. අර ඔබ මුලින් ඇහුවා වගේ මේ සැලැස්ම හදන ක්‍රියාවලිය අපි පටන් ගත්තේ මේ අරගලේ පටන් ගන්නත් කලින්. ඒ සැලස් අරගලේ පටන් ගත්තට පස්සේ අපි මේක වේගවත් කරා. කරලා අපි දැන් යම් කිසි තැනකට ඇවිල්ලා ඒ වැඩපිළිවෙලේ දිගුවක් ලෙස අපි සියලුම සිවිල් සංවිධාන සහ විද්වත් ප්‍රජාව ව්‍යාපාරිකයන් ඔක්කොම එකතු කරලා අපි වැඩසටහනක් සංවිධානය කරලා තියෙනවා මේක සාකච්ඡාවට බඳුන් කරන්න. ඒක අපි හෙට දිනේදී පවත්වනවා. හෙට දිනේදී මේ සාකච්ඡාව පවත්වලා අපි ආරාධනා කරා සියලු දෙනාටම එන්න කියලා. දැනුත් ආරාධනා කරනවා ඔබ කැමති නම් මේකට සමෝද මේක හැමෝගෙම එකක් වෙන්න ඕන. මේක පිරිපුන් සංවිධානයේ හෝ අලුත් මාවත කියලා වෙන සංවිධානයක් කියන්නේ මේ රටට අලුත් මාවතක් හදන වැඩපිළිවෙල ඔබ වෙන වෙනම කරන කණ්ඩායම එන්න මෙතෙන්ට. ඇවිල්ලා එකතු වෙලා මේ සැලැස්ම හදාගමු. මම අර මීට කලින් උදාහරණයක් කිව්වා අපිට මහා විශාල රුක්ෂයක් තියෙන බිම දාගන්න. මේ රුක්ෂය බිම දහ ගන්න අර මොට්ට වෙච්ච පොරව 100ක් තියාගෙන 100 පැක්සකින් කොටනවට වැඩිය ඔක්කොම එකතු වෙලා ඉස්සලා පොරව මොහත් කරගන්න ඕන. පොරව මොහත් කරගෙන ප්ලෑන් එක හදාගෙන වැඩේට බහින්න ඕන. එතකොට මේක දවසෙන් කපලා ඉවර කරන්න පුළුවන්. ඉතින් ඒ නිසා මෙන්න මේකට එකතු වෙලා අපි මේ වැඩසටහන කරගෙන යමු. එතකොට මේක නතර වෙන්නේ නැහැ. මොකද කවුරු හරි පිටින් නතර වුණත් මේක මේ වෙලාවේ අහුම්කම් දෙන්නේ නැතුව යම්කිසි දෙයකට මොකක් හරි අර තියෙනවනේ අපේ එක එක ආකල්ප ඒවා ගියත් අපි විශ්වාස කරනවා මේ හදන සැලසුම තමයි රටේ සැලසුම. මොකද සිස්ටම් චේන්ජ් එකට යන්න නම් සිස්ටම් එකක් තියෙන්න ඕන. තියෙන සිස්ටම් එකෙන් අනිත් සිස්ටම් එකටයි සිස්ටම් චේන්ජ් කියලා කියන්නේ. ඒකෙන් කියන්නේ නැහැ අර මූණ මාරු කරලා මේ මූණ ගේනවා කියන එක. මූණක් හෝ චරිතයක් මාරු කරලා මේක විසඳන්න බෑ. අපි හිතනවා එhmenan එහෙම පුළුවන් නම් මේ වෙලාවේදී පාර්ලිමේන්තුවේ ඉන්න ඔය අගමැති වෙන්න හරි ජනාධිපති වෙන්න හරි සිහින දකින කට්ටිය කරන්න ඕනේ මොකද්ද ඔමය? එයා එන්න ඕන පාර්ලිමේන්තුවටම ඇවිල්ලා තමන්ගේ වැඩපිළිවෙල මම හෙට අගමැති වුණොත් මම පළවෙනියට මෙන්න මේක කරන්නේ. day 1 මේක. day 2 මේක. ඊට පස්සේ අපි ණය අර්බුදයට මේක කරන්නේ. මෙන්න මෙහෙමයි ඩීසල් වලට ප්‍රශ්නේ. ඒක ඉදිරිපත් කරලා මාව අගමැති කරන්න කියලා කියන්න ඕනනේ. මේ වෙලාවේ අපි ජනාධිපතිවරයාට දෙනවා. ජනාධිපතිවරයාට පුළුවන් කැමති කෙනෙකුට කියන්න ඇවිල්ලා තමන්ගේ වැඩපිළිවෙල ඉදිරිපත් කරලා අගමැති වෙන්න ඉදිරිපත් වෙන්න. ඒක ඉදිරිපත් නොවි අපි එතකොට ඒ වැඩපිළිවෙල එක්කනේ සාකච්ඡා කරන්න ඕනේ. ඒ පුජ්‍යලයා එක්ක නෙවෙයිනේ. ඒ වැඩපිළිවෙල ඕකේ නම් මම හිතන්නේ පාර්ලිමේන්තුවේ සියලු දෙනා එකට එකග වෙයි. අපි දන්නේ නැහැ ඒ කට්ටියගේ තියෙන වෙන වෙන ඇජෙන්ඩාස් තියෙන බව ඇත්ත. නමුත් රටේ මිනිස්සු ඒ වැඩපිළිවෙලට කැමති වෙයි. උදාහරණයක් විදිහට X කියලා පාර්ලිමේන්තුවේ മന്ത്രിවරයෙක් ඉන්නවා මොකක් හරි දේශපාලන පක්ෂයක. එතුමාට තියෙනවා නම් ඇත්තටම ඔය කියන විෂනරි ලීඩර්ෂිප් එක දැක්ම තියෙනවා නම් ඔහුට පුළුවන් මේ වැඩපිළිවෙල හදන්න. ඔහුට පුළුවන් අපේ උදව් ගන්න. අරගෙන මේ වැඩපිළිවෙල හදලා මම හෙට අගමැතිවරයා බවට පත් වුණොත් මේකයි ගෙනියන්නේ. ඒක සාකච්ඡා කරන්න පාර්ලිමේන්තුවේ. කොහේම එකක් සාකච්ඡා වෙන්නේ නැහැනේ. රෑ බැලුවොත් රූපවාහිනිය ඉදලා මීඩියා කොන්ෆරන්ස් නැත්නම් මේ මාධ්‍ය සාකච්ඡාවල ඔක්කොම කතා කරන්නේ මොකද්ද? මේ බලය නේද? ගැටලුවයි බලයයි. බලයයි. මේ ප්‍රශ්නේ උත්තරේ කවුරුත් කියන්නේ නැහැ. කවුද ඇවිල්ලා කියන්නේ මෙන්න අපේ වැඩපිළිවෙල කියලා.
එතකොට අරගලේ ඉන්නේ අපේ ජනතාවට පොඩි සහනයක් එනවනේ මේ කට්ටිය දැන් මේ අරගලේට විසඳුමක් එනවා සිස්ටම් චේන්ජ් එකකට වැඩ කරනවා ඔක්කොම කියලා දැන් ඒක පේන්නේ නැති හින්දා දැන් අපි ඒක කරනවා. අපි ඒක වගකීම විදියට අපි දකිනවා සිවිල් සංවිධානයක් විදියට. ඉතින් ඒක එක නමකින් නෙවෙයි අලුත් මාවත. අලුත් මාවත කියන එකෙන් අපි සියලු දෙනා එකතු වෙලා අලුත් මාවතක මේ රට ගෙනීම. හැබැයි මේක අවුරුදු ගණන් පස්සට අදින්න බෑ. ඉතා ඉක්මනින් කරන්න ඕනේ. ඒක අපි හෙට වැඩ පිළිවෙල දාලා තියෙන්නේ. ඒක තුල අපි තවත් කණ්ඩායමක් මේකටපත් කරනවා. සියලුම කණ්ඩායම් නියෝජනය වෙන පරිදි මේ වැඩ පිළිවෙල තවදුරටත් වැඩි දියුණු කරලා දැන් හෙට එන්නේ 100 නම් අපි ඊළඟට 500ක කණ්ඩායමක් ගෙනල්ලා මේක සම්පූර්ණයෙන් මුළු රටම පිළිගත යුතුයි. පිළිගත්තොත් තමයි අපි ඉදිරියට යන්න පුළුවන්. නැත්නම් එක කණ්ඩායමක් පිටේ ඉඳලා මේක හොඳ නැහැ කියනවා නම් ගෙනියන්න බෑ. අපි එකා වගේ එකට යන්න ඕන මේ ගමන. දැන් හෙට එලි දැක්වෙනවා. එලි දැක්වෙනවා කියන්නේ අපි හදලා තියෙන concept paper එක සංකල්ප පත්‍රිකාව හෙට වැඩි අපි හිතමුකෝ එක සාම්පල් එකක් 25ක 30ක සාම්පල් එකකින් මේක හැදුවා. දැන් අපි වැඩි සාම්පල් එකකට නියදියකට ගිහිල්ලා හෙට මේක සාකච්ඡාවට බඳුන් කරලා තව ටිකක් මේක වැඩි දියුණු කරගන්නවා. ඊට පස්සේ ඒක ගොඩක් දුරට රටේ ජාතික එකක් බවට පත් වේ. එතනිනුත් අපි නවත්තන්න නැතුව අපිත් එක්ක හෙට සම්බන්ධ නොවන කට්ටිය එක්ක සාකච්ඡාවක් පවත්වලා මේක සර්ව සම්පූර්ණ මුළු රටටම පිළිගන්න පුළුවන් එකක් බවට පත් කරගන්න ඕනේ. ඒක අපි බලාපොරොත්තු වෙනවා තව සති දෙකක්වත් යන්න කලින් ඉවර කරන්න. ඊට පස්සේ අපි ඉල්ලන්නේ ජනතාවට මේ රටේ මිලියන 22ම, දිස්ත්‍රික්ක 22ම, ග්‍රාම සේවා වසම් 14 1000ම ඇහෙන්න ඕනේ එක හඬයි. අන්න එදාට මේක දිනන්න පුළුවන්. දැන් ඔබතුමා ওই විදිහට කතා කරනකොට මට මේ මතක් වෙන්නේ සෞභාග්‍ය දැක්ම. දැන් සෞභාග්‍ය දැක්ම කියයි වෙන වෙන දැක්මවල් කියයි මේ පොරොන්දු කියයි අර පොරොන්දු කියයි මේවත් ඔක්කොමත් එක්ක අපි දැක්ක කොයි විදිහටද මැතිවරණය සම්බන්ධයෙන් මැතිවරණය ඉලක්ක කරගනිමින් හොඳ ලස්සන ප්‍රකාශනයක් අපිට ලබා දෙනවා. ඉතින් ওই ප්‍රකාශනයේ කියන කරන දේවල් කොයි ආකාරයෙන්ද ක්‍රියාත්මක වුණේ කියලා ආපහු පෙරලා බලන්න ඕන ওই තට්ටුමාරු ක්‍රමයට ආණ්ඩු පෙරලෙද්දී. ආණ්ඩු අවුරුදු 5න් 5ට තමන්ගේ ප්‍රකාශනයන් එලි දක්වන ජනතාවට හැබැයි ඒවෙන් කෙරුණේ මොනවද කියන එක තමයි ප්‍රශ්නේ. දැන් කාට හරි සැකයක් තියෙනවා නම් මේ සම්බන්ධයෙන් කොයි විදිහටද ඒක निराකරණය කරගන්න ඕන නැත්නම් මම ඔබ විශ්වාස කරනවා නම් කොයි විදිහටද ඔබත් එක්ක එකතු වන්නට ඕන මේ සම්බන්ධයෙන් මොන වගේ අදහසක්ද තියෙන්නේ? ඔව් මම ඇත්තටම මේකෙදී අපි කියන්නේ මේ පුජ්‍යලයා දේශ බලන්නත් එපා කියන දේ බලන්නත් එපා මේ වැඩපිළිවෙල බලන්න. අපි කියන්නේ ඒකයි කියන්නේ ප්‍රතිපත්තියක් නෙවෙයි මේක උදාහරණයක් විදිහට මම මේ ක්‍රමෝපායක සැලැස්මේ අපි හදාගෙන ආපු වැඩපිළිවෙල කිව්වොත් අපි දැන් 1948 ඉඳලා 21 දක්වා ගත්තාම අපේ රටේ දලදේශීය නිෂ්පාදනයේ ඒකපුජ්‍යල ආදායම දිහා බලනකොට අපි ඉන්නේ ඉතාමත් පසුගාමී තත්ත්වයක. ජපානයේ, සිංගප්පූරුව, කොරියාව වගේ රටවල් එක ගියාම අපි ඉතාමත්ම සිංගප්පූරුව, ජපානයට වැඩිය අපි 90ක් විතර පිටිපස්සෙන් ඉන්නේ. එතකොට අපි හිතනවා 2021 22 අවසන් වෙනකොටත් රටේ ඒකපුජ්‍යල ආදායම ඩොලර් 4000කටවත් ඇවිල්ලා නැහැ. එතකොට අපිට මේ වෙලාව වෙනකොට මේ ආර්ථික සැලැස්මක් ගෙනියන්න කවුරු හරි පුජ්‍යලෙක් ඇවිල්ලා යම්කිසි පොරොන්දුවක් දෙනකොට ඔහු ජනතාව වෙත කියනවා අපි පොහොර නොමිලේ ලබා දෙනවා, අපි නිල ඇඳුම් ඉස්කෝල ළමයිට ලබා දෙනවා, ලැප්ටොප් එකක් දෙනවා කියලා කියනවා. ඒවා තමයි මැතිවරණ පොරොන්දු සහ මැතිවරණ ප්‍රකාශනවල තියෙන්නේ. හැබැයි ඒක කරන්න බෑ. අපි මේ රටේ ආර්ථික වර්ධන වේගය සහ දලදේශීය නිෂ්පාදනය එහෙම නැත්නම් ඒකපුජ්‍යල ආදායම මේ සියලුම දේවල් වර්ධනයක් තුලින් විතරයි මේ කියන දේවල් ලැබෙන්නේ. ඒව ඇත්තටම ජනතාවට කියන්න ඕනේ නැහැ. ජනතාවගේ ඒකපුජ්‍යල ආදායම වැඩි වෙනවා කියනකොට ඒක අදහස් වෙනවා ඒ පුජ්‍යලට ඒ මට්ටමේ එයාට තියෙන වාසි අත් වෙනවා. ඒ නිසා අපි කියනවා දැන් 2025 වෙනකොට මේ රටේ තත්ත්වය ගැන අපි හිතලා මේ රට නැවත හරි මගට ගන්න කාලයක් ගත වෙනවා. මේ සියලු දේවල් වෙනස් කරන්න ඕන. ආකල්ප වෙනස් කරන්න ඕන. විශේෂයෙන් කරගෙන එනකොට ආපු ගමන් මේක මිරකල් එකක් කරන්න බෑනේ කාටවත්. ඒකට තියෙන ක්‍රමවේදයක්. අපි හිතමු අපි එස්ටිමේට් කරලා තියෙනවා 2035 වෙනකොට අපේ රටේ ජනතාවගේ අවම ඒකපුජ්‍යල ආදායම ඩොලර් 10000කට ගේන්න. එතකොට මේක 10000 කියන්නේ අවමය. අපේ ජනතාවගේ කැපවීම දක්ෂතාවය යනවා 20000 කරන්නත් පුළුවන්. හැබැයි අවම වශයෙන් 10කට ගේනවා කියලා අපි ගත්තොත් ඒ 10000ට ගේන්න ජනතාවගේ 2035 වෙනකොට මේ රටේ ජනගහනය මිලියන 23කට ආසන්න වෙලා තියෙයි. 23.3ක් 23.4කට ගිහිල්ලා තියෙයි. එතකොට අපේ ඒකපුජ්‍යලයේ දලදේශීය නිෂ්පාදනය GDP එක USD බිලියන 250කට විතර වගේ එයි. එතකොට ඒ 250 හොයන්න ඕනනේ අපි. මේ 250 හොයන්නේ දැනට අපේ තියෙන සෙක්ටර්ස් 3යි. කුෂිකාර්මික, කාර්මික සහ සේවා. අද වෙනකොට කුෂිකාර්මික ක්ෂේත්‍රයේ 7%ක වගේ දායකත්වයක් තමයි මේකට දෙන්නේ. එතකොට කර්මාන්ත වලින් 25%ක් විතර දෙනවා. ඊටු ටික සේවා වලින් එන්නේ. එතකොට අපි ගලන්න ඕන 2035 දී අපි කොහොමද මේක ගේන්නේ? කුෂිකාර්මික ක්ෂේත්‍රය තුල කවුරු හරි කියනවා නම් අපි කියනවා 125ට කියලා ඒක බොරුවක්.
කුෂිකර්ම ක්ෂේත්‍රය තුළ 2035 වෙනකොට ජනගහනයේ වැඩි වෙනවා නම් මිලියන 23.9 ගැන ඉඩම් ප්‍රමාණය අඩු වෙන්න පුළුවන්. බිල්ඩින් හැදි වෙනවා. හැබැයි තාක්ෂණයේ දියුණු වෙනවා. ඒක තුල අපිට මේ හැමදේම මත අපිට තියෙනවා යම්කිසි බලාපොරොත්තු තැබිය හැකි ප්‍රමාණයක් අපේ නිෂ්පාදනයේ කුෂිකාර්මික නිෂ්පාදනය. ඒකට යම්කිසි ප්‍රමාණයක් අපිට ආනයනය කරන්න වෙනවා අපේ ජනතාවට සහන දෙන්න. අපිට කියන්න බෑ මේ දැන් මිනිස්සු පුරුදු වෙච්ච ජීවන රටාව තුළ අපි ආයසරයක් අර ඉතිහාසයට ගිහිල්ලා දේශීය දේ විතරක් ගන්නවා කියලා එහෙම බෑ. අපේ ජනතාව පුරුදු වෙච්ච එකටට නිදහස තියෙන්න ඕන ලෝකේ නිපදවන ඕන දෙයක් ගෙනලා පරිභෝජනය කරන්න. හැබැයි ඒවට අපි නීති රීති දාලා සම්පාදනය කරන්න ඕනේ වෙන විදිය. ඒකම අපි යථාර්ථයට මුහුණ දෙන්න ඕන. නිෂ්පාදනය කරන්න බැයි නම් හාල් අපේ ජනතාවට අපි හාල් ටිකක් ඉම්පෝට් කරන්න වෙනවා. හැබැයි ඒක සැලසුමක් තියෙන්න ඕන. එතකොට අපිට කාර්මික ප්‍රාන්තයෙන් කොච්චර දුරට අපිට සේවා දියුණු කරලා කොච්චර වර්ධනයක් ගේන්න පුළුවන්ද? කුෂිකර්මාන්තයේ කාර්මික වලට අමතර සේවා. දැන් ගොඩාක් වෙලාවට වර්චුවල් බිස්නස් නේ තියෙන්නේ. ඒක තුල අපිට දියුණු කරන්න පුළුවන් ක්‍රමවේද. හදලා අපි එතකොට බලනවා 2035 දී දලදේශීය නිෂ්පාදනයේ ඩොලර් බිලියන 250ක් නම් ඒක ගේන්න කොහොමද මේක කඩන්නේ? අපි කරන්න ඕනේ බෑක්වර්ඩ් කැල්කියුලේෂන් එකක්. ඒ කියන්නේ ආපස්සට අපි කරන්නේ කරන්න. උදාහරණයක් විදිහට අද මම මේ ඔබතුමීගේ වැඩසටහනට 10ට එන්න නම් මම පටන් ගන්නෙ නුවරින් නම් මට තියෙන්න ඕනේ මගේ ප්ලෑන් එකක්. මම මෙතන 10ට කලින් විනාඩි 15ක්වත් කලින් ඉන්න මං කීයට ගෙදරින් පිටත් වෙන්න ඕනද කියලා. එhmenan මම අතින් පැත්තට මෙතන කොළඹට එනකොට මං නිට්ටඹු ඉන්න ඕනේ කීයටද වරකපොළ කීයද කෑගල්ල කීයද කියන එක මම දැනගන්නවා. මේ ප්ලෑන් එක නැතුව මේ ගමන යන්න බෑනේ. එතකොට අපි නුවරින් පටන් ගන්නවා නම් උදේ 8ට විතර පටන් අරගෙන කෑගල්ලට එනකොට මතක් වෙනවා මට 10ට යන්න බෑ කියලා අපි අන්න අද රජයට වෙලා තියෙන්නේ මේකනේ. ඒ නිසා අපි මේකත් එහෙමයි ක්‍රමෝපායක සැලැස්ම හදන්නේ 2035 ඉඳලා ආපස්සට අරගෙන එනවා මේ වැඩ පිළි. ඒ අතරේ දැන් කුෂිකර්මාන්තය ගත්තාම කුෂිකර්මාන්තයේ වෙනම ෆිෂ් බෝන් එකක් තියෙනවා ඩයග්‍රෑම් එකක්. ඒකේ ටී සෙක්ටර් එක, ස්පයිසස්, ෆිෂරීස්, එතකොට මේ කිරි ගොවීන් ඒ සියලුම ඒවා අපි ආමන්ත්‍රණය වෙනවා. ඒ කොටසින් එන දායකත්වයේ කීයද කන්ට්‍රිබියුෂන් එක කීයද කියලා තමයි මේක ගන්නෙ. එතකොට මේ සැලැස්ම තුල අපි හිතමු 2025 ජනවාරි 1 වෙනිදා මේ සැලැස්ම ක්‍රියාත්මක වෙනවා නම් ඒ සැලැස්ම තුල තියෙනවා පළවෙනි දවසේ පළවෙනිදා හැම ජන කොටසක්ම කළ යුතු දේ මොකක්ද කියලා. ඒ කියන්නේ අමාත්‍යාංශයේ තියෙන ඒ ආයතනයේ සියලු දෙනාට අවශ්‍ය කරන උපදේශ මාලාව ඒ වැඩසටහන තුල තියෙනවා. එතකොට ඇමතිවරයා හෝ අගමැතිවරයා හෝ ජනාධිපතිවරයාට තියෙන්නේ මෙතෙන්ට ගිහිල්ලා නායකත්වයේ දීලා මේක ක්‍රියාත්මක කිරීම සඳහා පාර්ලිමේන්තුව සහ ඒ නීත්‍යානුකූල ක්‍රමවේදය තුල බලය ලබා දීම විතරයි. එතකොට එකා වගේ මේ ඔක්කොම වැඩ. එතකොට ඇග්‍රිකල්චර් සෙක්ටර් එකේ ඉන්න කට්ටිය පළවෙනිදා ඉඳලා ඒ කණ්ඩායම වැඩ කරනවා. කුඹුරු කරන කට්ටිය වෙනම කරනවා. එතකොට මේ දීවර කර්මාන්තේ ඉන්න කට්ටිය ඒ කට්ටිය දන්නවා. එතකොට මේ වැඩේට යන්නේ කඩිය වගේ ඔක්කොම වැඩ කරන්න ඕනේ. මේ ඔක්කොම එකතු වෙලා ඒකට වැඩ කරන්න වැඩ කොටස දෙන්න ඕන. එතකොට ඒ කට්ටිය එකතු වෙලා ඒ වැඩ කොටස මේ ක්‍රමෝපායක සැලැස්ම තුල ලියවිලා තියෙන්න ඕන. දැන් අපි හිතමු ප්‍රාදේශීය සභාවක නැත්නම් පළාත් සභාවක ප්‍රාදේශීය ලේකම් කාර්යාලයක ප්‍රධානියට යන්න ඕන ඔයා මේ වැඩ කොටස කළ යුත්තේ මෙන්න මේ ටික. ඒ ක්‍රමෝපායක සැලැස්ම කියන එකේ අර මැනිෆෙස්ටෝ එකේ දෙක වෙනස ඒක. එතකොට ඒ සැලැස්ම හදන එක හරි අපහසු කාර්යයක්. හැබැයි ඒක කළ යුතුයි. හැබැයි අපේ රටේ ජනතාව මේ විද්‍යුතුන් තැන් තැන් වල ඉන්න කට්ටිය වාඩි වුණොත් මේක හරි ඉක්මනින් කරන්න පුළුවන්. කරලා මේක එළියට දාපුවම මේක ක්‍රියාත්මක කරන්නේ මොන පක්ෂයේද මොන නායකයේද කියන එක අපිට අදාළ නැහැ. රටට මේක අවශ්‍යයි. මේක හදලා මේක ඉදිරිපත් කළා මේ ජනතාව දැනුවත් කරනවා සිස්ටම් චේන්ජ් කියන්නේ මෙන්න මේක. එහෙම නැතුව මේ තියෙන එක තුල කවුරු හරි කියනවා නම් මේක මෙහෙම කරන්න ඕන මෙහෙම කරන්න ඕන පොහොර නිකන් දෙන්න ඕන මේ වී වලට සහතික මිලක් දෙන්න ඕන පිටින් ගේන එව්වට බද්දක් ගන්න මේවා එක එක හුදු ප්‍රකාශන තැන් වල. ඒකට අර අපි කියන ඕවර්ෝල් ප්ලෑන් එකේ එක එක තැන් වල තියෙන දේවල්. ඒකට මේක වෙනස් කරන්න බෑ උමාය. මේක සමස්තය දකින්න ඕන. සමස්තය දැකලා සමස්ත වැඩපිළිවෙල ගේන්න ඕන. මේ සමස්ත වැඩපිළිවෙලට පොඩි කාලයක් ගත්තත් ඒ වැඩපිළිවෙල ආපුවම ඊට පස්සේ දුවන්න ලේසි. ඒකයි මම කිව්ව අර උදාහරණේ ඉස්සල්ලාම ගහ කපන්න කලින් පොරව මොහාත් කරගත යුතුයි ඔක්කොම එකතු වෙලා. ඒකට යන කාලේ ලොකු ඉන්වෙස්ට්මන්ට් එකක් නාස්තියක් නෙවෙයි. ඒ නිසා අපි මූල්‍යමය වශයෙන් ධනුම වශයෙන් ශ්‍රමයේ වශයෙන් ශක්තිය දෙන්න පුළුවන් කට්ටිය මේ වැඩසටහනට එකතු වෙලා මෙතන කෑලි දෙකක වැඩ කරමු කිව්වේ ඒකයි. විද්වත් කණ්ඩායම එකතු වෙලා මේ වැඩපිළිවෙල හදලා ආණ්ඩුවට බලපෑම් කරලා පාර්ලිමේන්තුව තුල ඒක ක්‍රියාත්මක කර ගැනීම ඒක සඳහා බලපෑම් කිරීම අරගලය තුලින් මේ දෙක එකට පැරලල් ගියොත් ඉතා ඉක්මනින් මේක ජයග්‍රහණය කරන්න පුළුවන්. එහෙම නැත්නම් පහුගිය මාසයේ ගිහිල්ලා ඊයේ පාර්ලිමේන්තුව තුල ලැබුණ ප්‍රතිඵලය වගේම ප්‍රතිඵලයක් ඉදිරියටත් එන්න පුළුවන්. ඒ වගේම පහුගිය දවසක දැන් මේ අරගලයේ නිරත පුද්ගලයන් ලබා දෙන තමන්ගේ අදහස් දැක්වීම වලදී මම දැක්කා මේ අපි අරගල කරනවා. පාරට බහින උඩතරම් පිරිස් ඉන්නවනේ. අපි අරගලය කරනවා. හැබැයි පාර්ලිමේන්තුවේදී තීන්දුව తీරන ගන්න ඕන කට්ටිය අරගල කරලා පාරේ පාගමන් ගිහිල්ලා වැඩක් නැහැ කියන අදහසත් මතුවලා තිබුණා. ඇත්තට මේක ඇත්තට යම් තරමක හිතලා බලන්නට ඕනේ විමස
විමසලා බලන්නට ඕනේ කාරණාවක්. ඒ වගේම ඔබගේ ඔය ක්‍රමෝපායික සැලසුම තුළ අපේ රාජ්‍ය අංශය සම්බන්ධයෙන් මොන වගේ දැක්මක්ද තියෙන්නේ? මොකද අපි IMF ගියත් එහෙම නැත්නම් වෙනත් මූල්‍යාධාරයක් ලබා ගන්න උත්සුක වුණත් තියෙන දැවැන්තම ප්‍රශ්නය බවට පත් වෙන්නේ අපිට දරා ගන්න බැරි අපේ ආර්ථිකයට දරා ගන්න බැරි රාජ්‍ය සේවාවේ තියෙන ප්‍රශ්නය. අර ඡන්ද පොරොන්දු විදිහට සේවකීන් බඳවා ගැනීම සිද්ධ වෙලා තියෙනවා. ඒ වගේම අධික ලෙස පාඩු ලබන තත්ත්වයන් ඇති වෙලා තියෙනවා රාජ්‍ය ආයතනවල. ඔබ වෘත්තීය වේදීයෙක් වශයෙන් විශේෂයෙන්ම ඔබගේ වෘත්තීය ඉංජිනේරු ක්ෂේත්‍රයේ අසල අත්දැකීම් තියෙනවා. දැන් මොන වගේ විදිහටද දැන් මේ ඔය අත්දැකීම් සියල්ලම මේ සැලැස්මට එකතු කරගත්තේ? මෙතන කොයි විදිහටද වෙනස් වෙන්න ඕනේ කියලා සිතවිල්ලක් මේ සැලැස්මේ තියෙනවද? ඔව් අනිවාර්යයෙන්ම මේකේ ප්‍රධාන කැරලක්. ඒ කියන්නේ උදාහරණයක් විදිහට ගත්තම රාජ්‍ය සේවයේ සේවක සංඛ්‍යාව වැඩි. ඒක පිළිගන්න ඕන ලංකාවේ මේ වෙනකොට වැඩි. ඒක දේශපාලන පොරොන්දු මත දැන් අපි හිතමු උදාහරණයක් විදිහට ඉන්ධන ප්‍රශ්නය ගත්තාම ඉන්ධන පෙට්‍රෝලියම් කෝපරේෂන් එකේ සේවක සංඛ්‍යාව ඒ පඩි නඩිත් එක්ක එකතු වෙලා ඒ හැම එකක්ම ඕවර්හෙඩ් එකට එකතු වෙලා තමයි ලීටරයක මිල එන්නේ. මේ රටේ ජනතාව අපි ඔබ ඇතුළු කිසිම කෙනෙක් ණයට තෙල් ගහගෙන නැහෙනේ. අපි තෙල් ඉල්ලලා අපිට රුපියල් 500 කිව්වනම් 500ට හරි ගහගෙන තියෙන්නේ සල්ලි ගාන ගෙවලා. එතකොට මේ ලීටරයක් ගේන ඩොලර් එකේ මිලට වැඩි ප්‍රමාණයක් එකතු වෙන්නේ මේ තියෙන ඕවර්හෙඩ් එක එකතු වෙලානේ. එතකොට මේක කල්පනාකරණය කරලා නැතුව ඒක නිසානේ මේ ප්‍රශ්නේ තියෙන්නේ. අපි කියන්නේ පාඩු පිට දෙන්න කියලා. මේක හැබැයි ලාභ ලබන අපි තුමු ඩොලර් 100ට ගෙනල්ලා 100ට දෙන්න බෑනේ. සෝරි ඩොලර් 1ට ගෙනල්ලා 1ට දෙන්න බෑනේ. 1.2කට දෙනවා කියන්නේ. හැබැයි 1.2 කියන එක එන්නේ ඕවර්හෙඩ් එකයි ලාභෙයි ඔක්කොම එකතු වෙලා. දැන් වෙලා තියෙන්නේ ඒක දෙන්න බෑ මේ තියෙන ඕවර්හෙඩ් එක වැඩි නිසා. ඒක වෙලා තියෙන්නේ මේක සම්පූර්ණයෙන් කළමනාකරණයකින් තොරව රාජ්‍ය සේවයට බඳවා ගැනීම. සහ අනිත් එක අවුරුදු ගාණක් තිස්සේ අපි තෙල් ටික ගත්තෙත් වෙන දේවල් සියල්ල ගත්තෙත් ලාභෙට කියලා කියනවනේ. ඒක බොරු නෙවෙයි. බොරු නෙවෙයි. බොරු නෙවෙයි. ඒ කියන්නේ අපි ඇත්තටම සියලුම දේවල් අපේ රටේ අධ්‍යාපනයේ සිට සියලු දේ ලාභයට අපේ ජනතාවට හිමි වෙලා තියෙන්නේ. ඉතින් ඒකෙත් යම්කිසි සතුරු ප්‍රතිඵලයක් මේ උද්ගත වීමේ තත්ත්වය තුළ නොතිබෙනවා කියලා අපිට කියන්න බෑ නේද ඉංජිනේරුතුමනි? ඔව් අනිවාර්යෙන්ම එහෙමයි. ඒකයි මම කියන්නේ රාජ්‍ය සේවයේ තුල විතරක් නෙමෙයි හැමතැනම මිනිස්සුන්ගේ ජනතාවත් ඒක කරා. ඒ කියන්නේ අපි හිතමු මිනිස්සුන්ට ඇවිල්ලා යම්කිසි විදියකින් කොවිඩ් අවසන්ගතයේ වෙලාවේ රුපියල් 5000ක් බෙදනකොට මිනිස්සු ඒක හරි සතුටෙන් ගත්ත ලොකු දෙයක්. ඇත්ත මේ 500 දුන්නේ වන් සාක්කුවෙන් අරන් දකුණු පැත්තේ සාක්කුවට දාපු වගේ දෙයක් නේ කරේ. ඒකේ ප්‍රතිඵලනේ මේ අද විදිහේ සල්ලි අච්චු කාලා රුපියල් 5000ක් බෙදනකොට මිනිස්සු හිතනවා අපිට සල්ලි හම්බුණා. මොකද ඒක ආත්මෙන්තර වශයෙන්ම අපි පිරිහිුණා. ඉතින් ඒ වගේ මිනිස්සුත් යම් වගකීමක් තියෙනවා. හැබැයි රාජ්‍ය සේවයේ තුල අපි කියන්නේ රාජ්‍ය සේවයේ තුල දැන් එකපාරට කවුරු හරි බලයටපත් වෙලා රාජ්‍ය සේවකයෝ අයින් කරනවා කිව්වොත් ඒක අසාධාරණයි. ඒක කරන්නත් බෑ. නමුත් මේක කරන්න ඕනේ කොහොමද මේ දැන් අපි දන්නවා පහුගිය කාලය තුළ ඉංජිනේරු අපේ අවුරුදු කාලය තුළ විශ්වවිද්‍යාලයෙන් අවුට් වෙච්ච ඉංජිනේරුවරු පවා පහුගිය කාලේ උපාධිධාරී පත්වීම දෙනකොට ගිහිල්ලා ඇප්ලිකේෂන් දීලා මේ පත්වීම ගත්තා. හේතුව මොකද? රටේ තියෙනවා මතයක් රාජ්‍ය සේවයේ තුල ආරක්ෂාව තියෙනවා, පෙන්ෂන් එකක් තියෙනවා, විශ්‍රාම වැටුපක් තියෙනවා. මේක තුල ඉතින් නැත්නම් රුපියල් පොඩි වැටුපකට තමයි යන්නේ. සාමාන්‍යයෙන් පුජ්‍යලිකාංශය තුල ඉංජිනේරුවෙකුට හොඳ වැටුපක් ගෙවනවා. ඒක අතහැරලා රාජ්‍ය සේවය අතෙන්ට යන්නේ අර විශ්‍රාම වැටුප සහ ඒක ගැන. නිදහස. ඒතකොට නිදහසක් තියෙනවා නම් රාජ්‍ය සේවය තුල ඒ රාජ්‍ය සේවය ක්‍රියාත්මක නැහැනේ. ඉතින් මේකේ ගොඩාක් තියෙනවා කතා කරනවා. දැන් උදාහරණයක් විදිහට ගත්තාම අපේ මේ පවතින රජයේ ආපු ගමන් අපිට මතකයි සභාපතිවරු පත් කරා. සභාපතිවරු පත් කළා රුපියල් ලක්ෂයක පඩියක් තමයි යාලට දෙනවා කියලා කිව්වේ. මම නම් ඒකට අනුමත කරන්නේ නැහැ. මොකද දක්ෂ වැඩකාරයෙක් රුපියල් ලක්ෂයට වැඩ කරන්න බෑ. මම කියන්නේ ලක්ෂ 10ක් දුන්නත් කමන්නේ. හැබැයි 10ට සරිලන බිලියන 10ක් උපයන්න ඕනේ රටට. එන්නේ මේ විදිහේ වැඩ කොටසක් යා කරලා 10 ලක්ෂ 10ක් ගන්නවා කියන එක අපේ ප්‍රශ්නයක් නෑ. ඉතින් ඒ නිසා අපේ වැඩ පිළිවෙල තුර අපි කියන්නේ මේ පුජ්‍යලිකාංශය සහ ව්‍යවසායකත්වය දියුණු කරන්න ඕනේ. දැන්ට මේ වෙනකොට කුඩා හා සුළු කර්මාන්ත 10000කට වැඩි ප්‍රමාණයක් බිඳ වැටිලා තියෙනවා. මේක නැත්තටම නෑ රටේ හොයාගන්නත් නෑ සුළු හා මධ්‍ය පරිමාණ. ඊට වැඩි ලේසි ත්‍රිවිල එකක් අරන් දුවන එක. වෙනත් ගාමන්ට් එකකට යන එක කියලා තමයි දරුවෝ හිතන්නේ. ඉතින් මේක තුල යම්කිසි රැකියා අවස්ථා නිෂ්පාදන මේකට තියෙන පිළිගැනීම මිනිසුන්ගේ ආකල්ප වෙනස් වෙනකොට අපි කියන්න ඕනේ රාජ්‍ය සේවයේ කට්ටිය අයින් වෙලා තෙන්ට යනවා. මොකද රාජ්‍ය සේවයේ තුල රුපියල් 35000ක වැටුපක් දෙන කෙනාට පුජ්‍යලිකාංශයේ රුපියල් ලක්ෂ එකමාරක වැටුපක් දෙනවා නම් ඔහුට පුළුවන් රුපියල් 50000ක් යාගේ විශ්‍රාම වැටුප වෙනුවෙන් ඉතුරු කරගන්න. විශ්‍රාම වැටුප ඕනේ නැහැ. හැබැයි වැඩ කරන්න ඕන. එතකොට මේ රටේ මිනිසුන්ගේ තාකල්පයක් එන්න ඕනේ වැඩ නොකර මේක කරන්න බෑ. අපි රජයේ සේවයට ගියාම දැන් අපි දැකලා තියෙනවා. මේ ඔක්කොටම කියන්නේ නැහැ. හැබැයි අපි සිවිල් සංවිධානයක් ඉඳන් නොකිය ඉන්න කියලා බය වෙන්න ඕනේ නැහැ. මොකද අපි ඡන්දෙ ඉල්ලන්නේ නැහැනේ. සමහර ආයතනවල ඒ කට්ටිය කරන්නේම පුජ්‍යලික වැඩ. මම උදාහරණයක් විදිහට ගත්තොත් මේ වෙලාවේදී දැන් මේ ඊයේ පෙරේදා හර්තාල් වගේම යම්කිසි රාජ්‍ය සේවයේ කොටසක් සේවයට වාර්තා නොකර
උද්ඝෝෂණ නැත්නම් මේ අරගලයට එකතු වෙනවා කියලා කිව්වා. එතනදී ඔබ හෘද සාක්ෂියට කතා කරලා බලන්න රාජ්‍ය සේවයේ ඉන්නේ ඔබ ඇත්තටම මේ අරගලයට සම්බන්ධ වුණාද? අරගලයට සම්බන්ධ වෙන්නේ නැහැ, රාජකාරියට ගියෙත් නැහැ. ගෙදරට වෙලා තමන්ගේ වැඩක් කරගන්න. හැබැයි වැටුප හරියට 25 වෙනිදාට 10 වෙනිදාට ඒ අවශ්‍ය කාල සීමාවෙදී එනවනේ. ඉතින් ඒ වගේ රාජ්‍ය සේවය තුල ගන්න බදවා ගැනීම ක්‍රයිටේරියා එකකට අනුව කරන්න ඕන. වැඩේට ඕන කෙනා සුදුසුකම් වලට ඕන කෙනා ඒ මණ්ඩලයෙන් ගන්න ඕන. එතකොට එයා එන්නේ වැඩ කරන්න. එයාට කොටසක් තියෙනවා. දැන් පාර්ලිමේන්තුව තුල වගේම රාජ්‍ය සේවය තුල වගේම සභාපති සහ ඉහළ තනතුරු වලත් පිරෙන්නේ අර මං කියපු විද්‍යාත්මක ක්‍රමයකට නෙවෙයිනේ උමාය. තමන්ගේ හිතවත්කමට තමන් මේ වේකන්සියක් නැත්නම් අර මොකද්ද කියන්නේ පොරප්පාඩුව හදන්නෙම එක්කෙනෙක් ටාගට් කරගෙන. නැත්නම් හදලා හරි දෙනවා. හදලා හරි එයාට වැඩ පිළිවෙල දැන් අපි කරන්නේ පුජ්‍යලිකාංශය අපි කම්පැනියක් තියෙනවා නම් අපි පුළුවන් තරම් ඉන්නේ කට්ටියකින් වැඩ අරන් අත්‍යවශ්‍ය විදිහට පොරප්පාඩුවක් ඇති වුණොත් තමයි එතෙන්ට රික්‍රූට්මන්ට් එකක් කරන්නේ. ඉතින් මේ තත්ත්වයේ රජය තුරටත් එන්න ඕනනේ. ඒක එන්න නම් මේ සිස්ටම් එකේ වෙනසක් වෙන්න ඕනනේ. ඉතින් මේ කියන විදිහේ මේ පාර්ලිමේන්තුව තුළ ඉන්න කට්ටියගේ ඔලුගඩු මාරුවක් තුළින් මේක කරන්න බෑ. ඉතින් ඒකට වෙන වැඩපිළිවෙලක් ඕන. ඉතින් අපි ඒකට යෝජනා කරන්නේ මේ 225 වැඩ ගන්න නම් මේ 225 තුලට පිටින් අර වගේ වැඩපිළිවෙලක් තියෙන විශේෂඥ දැනුමක් තියෙන සැබෑ නායකයෝ විෂනරි ලීඩර්ස් කියන්නේ. විෂනරි ලීඩර්ස්ලා 25 දෙනෙක් යවා ගන්න ඕන පාර්ලිමේන්තුවට. ඒකට යවන්න අපිට බෑ. මේ තියෙන සිස්ටම් එක තුළ සල්ලි වියදම් කරන්න ඕන, විද්වත්ව එළියට එන්නේ නැහැ, මේ ඡන්ද පොරේට ඉදිරිපත් වෙන්නේ නැහැ, වැඩ කරන කට්ටිය තමන්ගේ වැඩක් බලාගෙන ඉන්නවා. මේ මිනිස්සු ඇතුළට දාගන්න මේ මැතිවරණය කොලෙන් ඊළඟ මැතිවරණයට මේ රැලි මොනවා කරගෙන ගියත් ඊළඟ පාර්ලිමේන්තු මැතිවරණයේදීත් ඔය කියන විදිය 25ක් ඇතුළට යවන්න බෑ. ඉතින් මේ වෙලාවේදී අපි යෝජනා කරන්නේ හොඳම විදිය මේකට මේ ජාතික ලැයිස්තුව ප්‍රයෝජනට අරගෙන 29 දෙනාම මේ විදිය පිට එන්න උගත් බුද්ධිමත් පිරිස ඇතුළට දාන්න ඕන. මේ උගත් බුද්ධිමත් පිරිස 29 මේ වෙලාවේදී ඇතුළට දාන්න ඕන. මේකට සමහර කට්ටිය එක එක යෝජනා කියනවා. මේක හරියන්නේ නැහැ, මේක ව්‍යවස්ථාවෙන් කරන්න බෑ, මේ මිනිස්සු ඉල්ලාස් වෙන්නේ නැහැ කියලා කියනවා. හැබැයි මේ අපි හිතන්නකෝ අපිට දරුවෙක් හරි අපේ දෙමව්පියෙක් හරි අපේ කවුරු හරි කෙනෙකුට අසනීපයක් තියෙනවා. වෛද්‍යවරු ඔක්කොම කියනවා නම් ඔයාට මේ ඔපරේෂන් එක කරන්න ඕන. මේ ඔපරේෂන් එක කිරීම සඳහා මේකට මෙන්න මේ දේ අවශ්‍යයි. මේක ගේන්න ඕන, මේක තියෙන හරිම දුර්ලභයි ගේන්න කියලා. අපි ඔක ගේන්න උත්සාහ කරනවා. ඉතින් අපිට අවශ්‍යතාවය වෙන්න ඕන. එමනම් මේ රට හදන්න එක පැත්තකින් අපි වැඩපිළිවෙල හදනවා ක්‍රමෝපායක සැලැස්ම. ක්‍රමෝපායක සැලැස්ම හදලා ඉවර වෙලා අපි පොතක් විදියට ලයිබ්‍රරියට දෙන්න නෙවෙයි මේක හදන්නේ. මේක ක්‍රියාත්මක කිරීම කරන්න ඕන. ආයේ ඡන්දකින් ඇවිල්ලා ක්‍රියාත්මක කරන්න බෑනේ. උච්චර කල් ඉන්න බෑනේ. අවම වශයෙන් ලබන මාර්තු මාසයෙන් පස්සේ ඡන්දයක් යනවා. එමනම් මේ හදිසි ප්‍රශ්න වලට උත්තරයක් හොයන්න බෑනේ. ඒතර මේ 225ට මේක ගිහිලා දුන්නොත් ක්‍රියාත්මක කරන්න පුළුවන්ද? ක්‍රියාත්මක කරන්න පුළුවන් වුණත් ඒකට මොනවද තියෙන දැනුම? එමනම් මේ ක්‍රමෝපායක සැලැස්ම තුල ඉන්නේ විශේෂඥයෝ ඒක තුල ඉඳගෙනයි මේක හදන්නේ. එයාලගේ ඇඟේ ලේවල මේක තියෙනවා. එහෙනම් ඒ වගේ 25 දෙනෙක් 29ක් මේ පාර්ලිමේන්තුවට මේ මොහොතේ යවා ගන්න පුළුවන් නේ. ඇයි බෑ කියන්නේ මේ රටේ ඉන්න ජාතික ලැයිස්තුවෙන් ආපු മന്ത്രി දුර හැම පක්ෂයකම. මේ කට්ටියට පුළුවන් නේ රට වෙනුවෙන් මේ වෙලාවේ කැපකිරීම කරන්න. ඉල්ලාස් වෙලා අවුරුද්දකට ඉඳ දෙනවා. ඉතින් මේ ඔක්කොමල එතකොට 225 ඉතුරු 196 එකතු වෙලා මේ කට්ටියත් එක්ක මේ රට හදා ගන්නවා. හදාගෙන අවුරුද්දකින් පාර්ලිමේන්තු මැතිවරණයකට ගිහලා ඔය කට්ටිය කැමති රජයක් පිහිටව ගන්න. ඒ වෙනකොට අපි දීර්ඝකාලීන සැලසුමත් ඒ කට්ටියට දෙනවා. ඒ කට්ටිය අවුරුද්දක් තුල පුරුදු වෙලා මේ වැඩේට. මොකද්ද මේක වෙන්නේ කියලා. එතකොට විද්වතුන්ගේත් කාර්යභාරයක් තියෙනවා. මේ අපි හැමදාම මේ මිනිස්සුන්ට මෝඩයෝ කරන්නේ නැහැ කියලා බැන බැන ඉන්නවට වැඩිය අපි මේ කට්ටිය පුරුදු කරලා හරි මේක කරව ගන්න ඉපේ. නේද? අනිවාර්යයෙන්. ඒක කරවගෙන පුරුදු කරනවා මේ සංස්කෘතිය. එතකොට රට දුවයි. ඊට පස්සේ අපිට පුළුවන් අපේ රාජකාරිය කරගෙන පැත්තකට වෙලා ඉන්න මේක දුවන හින්දා. එහෙම නැත්නම් මේ අපි කරන රාජකාරිය දේශපාලන පක්ෂයක් ඉස්සරහට ඇවිල්ලා අපෙන් ඉල්ලගෙන කරලා මේක අපිට තේරෙන්න ඕන මේක කෙරෙනවා කියලා. ඉතින් ඒක තමයි අපි කියන්නේ සැලසුම නැතුව මොන උද්ඝෝෂණ කරත් පොඩි චේන්ජ් එකක් මේ 2001 2005 2009 2015 19 ඔක්කොම විච්චේව උඩේ ඕක අවුරුදු 5න් 5ට නැත්තම් මේ වගේ උද්ඝෝෂණ අරගල රැලි රටේ දිනුවක් නැහැ අවසානයේ සිම්බාබ්වෙටත් අන්තිම අන්න ඒක දැන් ඔබට යම්කිසි ඔමායට බාර දෙනවා හෙට ආයතනයක් කඩා වැටිච්ච ආයතනයක් දිනු කරලා දෙන්න. ඉතින් ආයතනයේ මම එතන ඉන්නේ මැනේජින් ඩිරෙක්ටර් අයින් කළා ඔමායව දැම්මා කියලා ආයතනේ දිනවන්න බෑනේ. ඒක දින එයාට ස්ටඩි එකක් කරන්න වෙනවා කොහොමද වැටිලා තියෙන්නේ කොහොමද මාකට් එක මොකද වෙලා තියෙන්නේ මැෂින් තත්ත්වය මොකද කියලා බලලා ඔයා සැලැස්මක් හදාගෙන ඕන ඔයා ඒක බාර ගන්න. එහෙම නැත්නම් දැන් මට බාර ගන්න කිව්වොත් මටවත් පුළුවන්ද කරන්න? සැලැස්ම තියෙන්න ඕන. සැලැස්ම තුල තමයි වැඩ තියෙන්නේ. සැලැස්ම අපි ගේන්න ඕනේ. සැලැස්ම මේ ජනතාවට දැනුවත් කරන. මේක රටේ ඉන්න මිලියන 22ටම මේක දැනුවත් කරන්න බෑ. ඒ කට්ටියට තේරෙන්නේ නැහැනේ. නමුත් තේරුමක් තියෙන කණ්ඩායම එකතු වෙලා මේක කරන්න ඕනේ. එතනදී අපි සියලු දෙනා අවංකව තේරුම් ගන්න ඕන මේක එක එක්කෙනා නැවත ජනාධිපති අගමැති වීමේ හීනෙක ඉන්න කට්ටිය නෙවෙයි. මේ වැඩේ කරලා අයින් වෙන කට්ටිය. මේක මේ ක්‍රියාවලිය කරලා දීලා
දේශපාලනය කරන කට්ටිය අයින් වෙන්න. හැබැයි එතනදී අපි මේ ක්‍රියාවලිය තුලම කියනවා දේශපාලකයාගේ නැත්නම් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයාගේ අමාත්‍යවරයාගේ තියෙන වරප්‍රසාද සම්පූර්ණයෙන්ම අයින් කරලා දාලා ඊටාමත්ම කුඩා වැටුපක් ගෙවන පුද්ගලයෙක් බවට පත් කරනවා. එතකොට මේකට පොර කන්නේ නැහැ මේ කට්ටිය එන්න. එතකොට මේකට එන්නේ වැඩ කරන්න පුළුවන්, වැඩ කරන්න ආස, සම්පූර්ණ කාලේ දිනපතා පාර්ලිමේන්තුවෙ එන්න පුළුවන්, පාර්ලිමේන්තුව ඇවිල්ලා හවසත් වැඩ කරලා මේක හදන්න පුළුවන්. රට ගැන කැක්කුමක් තියෙන පිරිසක් දැන් එන්නේ වරප්‍රසාද දිහා බලාගෙනනේ. ඉතින් මේ ක්‍රමෝපායක සැලැස්ම තුළ ඒකත් තියෙනවා. තවත් මම මේ වෙලාවේ හිතුවේ තවත් මෙහි තියෙන විශේෂ හොඳ දේවල් ටික දැන් අපිට බෙදා ගන්න දුන්නොත් හොඳයි කියලා. ඒ රාජ්‍යාංශයේ තත්ත්වය ඒ විදිහට ආර්ථිකය පුනර්ජීවනය කරන්න මේ විදිහට. එතකොට සමාජයේ හදන චින්තන විප්ලවය ඇති කරන්න මේ විදිහට. අපි ඒ පිළිබඳ දැන් යම්තරම් දුරට ප්‍රාමාණික වශයෙන් යම් දැනුමක් ලැබුවා. ඉතින් ආනන්ද දේවසිංහ මහත්මයා තවත් මොනවද මේකේ හොඳ පැති තියෙන්නේ? අපිට ඕනේ ක්ෂණික සැලැස්මක්. දැන් අපි ජනතාව හිතන්නේ සමහර වෙලාවට දැන් ඊළඟ එන පුද්ගලයා මහා මේ සක්දෙයියෝ වගේ හැමදේම කරන්න පුළුවන්. එහෙම වෙන්නේ නැහැ. දැන් ඊළඟ අවුරුදු පහේ තවදුරටත් මේ දේ තවත් අගාධයට යයි කියන පුරකථනයන් තියෙනවා මේ පැත්තකින්. ඒ අතර වරේදී තමයි අපි මේ සුබසිහින දකින්නේ. අපිට විනාඩි 3ක් වගේ පුංචි කාලයක් ඉතුරුලා තියෙනවා. තියෙන හොඳම දේවල් ටික මේ වෙලාවේ කිව්වොත් හොඳයි කියලායි මගේ අදහස. ඔව්. එතකොට අපි ඇත්තටම කෙටියෙන්ම කියනොත් මේ එක අවුරුදු සැලැස්ම තුල මම කියන්නේ ඉක්මනින්ම කරන්න පුළුවන්. දැන් අපි මම මේ වෙලාවේදී නමකුත් සඳහන් කරනවා කබන්නේ අපි මම එතුමා එක කතා කරලා ආර්.සීල වික්‍රමනායක මහත්මයා මේ රටේ කිරි නිෂ්පාදනය සම්බන්ධයෙන් නිතර සාකච්ඡා කරනවා. එතකොට කිරි නිෂ්පාදනයේ එතුමා මාසෙකට සාමාන්‍යයෙන් කිලෝග්‍රෑම් මිලියන ටොන් මිලියනයක් විතර නිෂ්පාදනය කරනවා. එතකොට අපේ රටේ හරක් ඉන්නවා එළ දෙනුම් ලක්ෂ 13කට එහා පැත්තේ. අපි පාවිච්චි කරන්නේ දාම කිරි ගන්න ලක්ෂ 2.5යි. එතකොට මේක තුල එතුමාට පුළුවන් අපේ රටේ පවුල් ලක්ෂ 5මාරක් විතර 55ක් විතර ඉන්නවා. අපි උදාහරණයක් විදිහට ගත්තොත් ඒක පවුලකට මාසෙකට කිරි පිටි කිලෝග්‍රෑම් 2ක් විතර ඕන කියලා මිලියන 11ක් වගේ මාසෙකට අවශ්‍ය වෙන පරිභෝජනයට. එතකොට ඒක යම්කිසි විදියකින් එළකිරි, දියර කිරි පාවිච්චිය තුලින් ඒක අඩු කරගන්න පුළුවන්. ඒ අතරේ අර කර්මාන්තශාලා වැඩි කිරීම, අර එළහරකුන්ගෙන් කිරි ගැනීමේ ප්‍රමාණය වැඩි කිරීම තුලින් ලංකාවට අවශ්‍ය කරන කිරිපිටි ප්‍රමාණය එතුමා විසින් ලබා දීමට එතුමා ඒ වගකීම බාර ගන්න සූදානමින් ඉන්නවා. එතකොට අපිට තියෙන්නේ මේ සැලැස්ම තුල එතුමා පඩිගන්නෙත් නැතුව රජයකට සම්බන්ධ වෙලා කටයුතු කරලා මේක ඉදිරිපත් කරලා දෙන්න. එතකොට අපි තියෙන්නේ මේක තුල අපිට මේ ඩොලර් ගෙන ඒමට අමතරව මේ ඩොලර් වියදම් වෙන ප්‍රධාන තැනක් වෙන දේ නවත්ත ගන්න පුළුවන් නේ. එතකොට මේක ක්‍රියාත්මක කරන්න ලොකු කාලයක් යන්නේ නැහැ. එතුමාට අවශ්‍ය ඉඩම් ප්‍රමාණය ලබා දීලා මේ අවශ්‍ය පහසුකම දීලා එතුමාට ඒ අවශ්‍ය දේවල් කරපුවාම තව කර්මාන්තශාලා 3-4ක් දායි මාස 3-4ක් යනකොට කිරි නිෂ්පාදනය වෙයි. ඒ වගේම රටේ ගොවිතැන අපේ රටේ ඕනම දෙයක් මාස 3කින් වගා වෙනවා. වැවෙනවා. අපි මාස 3කින් මේ හෙට පටන් අරගෙන මේ වගා සංග්‍රාමය කරොත් මාස 3කින් ආහාර වලින් අපිට පුළුවන් ගොඩ එන්න. එතකොට ඒ වගේම මේ විදේශ විනිමය ගේන අපේ ව්‍යවසායකයන් මේ කුඩා හා සුළු පරිමාණ ව්‍යාපාරිකයන්, මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන් මේ එක්ස්පෝර්ට් කරන කට්ටියට මේ රටේ දෙන්න පුළුවන් සියලුම දේවල් ටික දීලා අපිට උදාහරණයක් විදිහට දැන්ට තියෙන ඉන්ධන ප්‍රමාණය සීමා සහිත නම් ඒකෙන් වැඩි ප්‍රමාණයක් මේ මිනිස්සුන්ට දෙන්න ඕන. මේ ක්‍රියාදාමය කරන්න. ඉතින් අපිට ඉතිරියේදී මේ අවුරුද්ද තුල මේ වගේ කෙටි කාලීන ක්‍රියාමාර්ග වලින් අයවැය පරතරේ තියාගෙන ඉතා වැදගත් සැලසුමකට ගිහිල්ලා රට ඉතා හොඳ තැනකට ගේන්න පුළුවන්. ඉතින් හෙට දවසේ අපි මේක පවත්වනවා කොල්ලුපිටියේදී මේ වැඩමුළුවට සම්බන්ධ වෙලා මේ වැඩසටහන හදලා ක්‍රමෝපායික සැලැස්ම සහ ඒ ක්‍රමෝපායික සැලැස්ම ක්‍රියාවට නංවන්නේ කොහොමද කියන එක අපි සාකච්ඡා කරලා රටට ඉදිරිපත් කරමු කියලා තමයි මට කියන්න තියෙන්නේ. හොඳයි. බොහොම ස්තුතියි. අරගලයේදී ඉන්න කණ්ඩායම් වලට අද හර්තාල් ව්‍යාපාරය පවත්වන විවිධ ක්ෂේත්‍රවල උදවියට මම හිතන්නේ මේකත් ඉතාමත් හොඳ සුබවාදී බලාපොරොත්තුවක් වේවි. ඉතින් මේ ඇත්ත බලාපොරොත්තු අපි අපේ සිහිනය ඉෂ්ට සිද්ධ කරගන්න ඕන නම් ජනතාව විදියට මේ වගේ ක්‍රමෝපායික සැලැස්මක් රටට අවශ්‍යයි. ඉතින් ඒ පිළිබඳවත් ටිකක් හිතන්න විමසන්න කියලායි මේ වෙලාවේ ආරාධනා කරන්න තියෙන්නේ. සමහර වෙලාවට ගෙදරට වෙලා නිවාඩු පාඩුවේ ඉන්න පුළුවන් හර්තාල් ව්‍යාපාරයට සම්බන්ධ වෙලා. හොඳයි. පුද්ගලික ඉංජිනේරු සංගමේ සභාපතිතුමා ඉංජිනේරු ආනන්ද දේවසිංහ මහත්මයාත් එක්කයි අපි අද කතා බහ වෙන් කළේ. බොහොම ස්තුතියි. අපි තවත් සතියක හමුවේ කතා බහ කරමු. බොහොම ස්තුතියි. හිතවතුනි අපි සූදානම් වෙනවා ලබන සඳුදාවේ ඔබ යලිත් හමුවන්නට හරියටම උදැස්සන 10ට. එතක ඔබට සුවදායි සතියන්තයක්.